බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ විඤ්ඤා උප්පතතං සෙට්ඨා අවිඤ්ඤා නිපතතං වරං සංඝෝ පවජමානානම් බුද්ධෝ පවදතං වරෝති. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථාන වාසී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අදත් පින්තුන් බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි මාසිකව සීල වැඩසටහනෙහි සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට හුම්කන් දෙන්නටයි. 2012 වර්ෂයේහි මේ ජූනි මාස පුන් පසළොස්වක පොහොදා සිල් සමාදන් වෙච්ච පිරිස හැටියට අද මේ පුන් පොහොය දිනෙහි වැදගත්කමත් අපි මතකට හරිය සිහිපත් කළ යුතුයි. ඔබ ශ්‍රී ලංකාවේ සිටිනම් මේ අවස්ථාව බොහෝ ඉහළින් සමරන අවස්ථාවක්. ඒ වුණත් මේ තියෙන කාලයේහි තියෙන රෝගාබාධ නිසා අප මේ විදියට වෙන්වෙන්ව හරි ධර්මයේ හැසිරුණත් මේ පොසොන් පොහොය දිනෙහි තියෙන වැදගත්කම කෙටියෙන් හෝ අපි සිහිපත් කළ යුතුයි. භාගතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ සිදුවෙච්ච මහින්දාගමනය නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය නිමිති කරගෙනයි අද අප විශේෂයෙන්ම මේ පොහොය පොසොන් පොහොය සමරන්නේ. ශාසන ඉතිහාසයෙන් දෙස බලන විට මේ සුවිශේෂී සම්නිස්ථානයක් වුණා. එදා දඹදිව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ සිදු කරපු ධර්ම සංගායනාව තුන්වෙනි ධර්ම සංගායනාවේ සිදුවෙච්ච සුවිශේෂී සේවාවක් විදියට ලෝක රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් අශෝක රජතුමාගේ පුත්‍ර රත්නයක් වන මහින්ද මහරහතන් වහන්සේ ඉත්තිය, උත්තිය, බද්දිය, සම්බල කියන මේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් එවාගේම බණ්ඩක උපාසකතුමා ඇතුළු මේ පිරිස එදා දේවානම්පියතිස්ස රජතුමාගේ සමයෙහි මිහින්තලයට වැඩම කරලා ශ්‍රී ලංකා වාසීන් බුදුදහම උරුම කළ දීමත් සමගම එතෙන් පටන් ශ්‍රී ලංකා බුද්ධ ශාසනය තුළ ශ්‍රී ලාංකිකයන් සිදු කළ සුවිශේෂී ශාසන කරතව්‍යයට මූලික පදනම වැටුනේ අදවැනි පොසොන් පොහොය දිනක සිදු කෙරුණු ඒ සද්ධර්මයේ ශ්‍රී ලංකාවට රැගෙන යාමේ ප්‍රතිඵලයක් විදියටයි. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ කටයුතු සිදු කළේ ඊටාම බුද්ධිමත් විදියට, ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික විදියට. මිහිඳු මාහිමියන්ට ශ්‍රී ලංකාවට වැඩම කරන්න ආරාධනාව ලැබෙන විට එවකට ලංකාවේ රාජ්‍ය කළේ මුඩසීව කියන රජතුමා. නැත්නම් දේවානම්පියතිස්ස රජතුමාගේ පිය රජතුමා. මිහිඳු මාහිමියන් කල්පනා කළා මුඩසීව රජතුමා වැනි වයෝවෘද්ධ මහලු රජකෙකු සමග මේ වගේ සුවිශේෂී ශාසනික කටයුත්තක් සිදු කිරීම දුෂ්කර බව තේරුම් අරගත්තු උන්වහන්සේ මුඩසීව රජතුමාගේ රාජ්‍ය සමය නිමාවටපත් වෙනතුරු උන්වහන්සේ ආරාධනා ලැබුණත් ඉන්දියාවේ වේදිසා පුරවරයෙහි ටික කාලයක් උන්වහන්සේ කාලය ගත කළා. මාස කිහිපයක්. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ ඒ ගත කරන සමය තුළ ශ්‍රී ලංකාවේ භාෂාව, ඒ වගේම සංස්කෘතිය, රජතුමාගේ අලුතෙන් පත් වෙන රජතුමාගේ ස්වභාවය, මේ වගේ සියලු කාරණා පිළිබඳව උන්වහන්සේ අධ්‍යයනය කළා. ඒ විතරකුත් නෙවෙයි, ත්‍රිපිටකය අටුවා සහිතව සියල්ලක්ම උන්වහන්සේ ධාරණය කිරීම ආදී කටයුතුත් මේ කාලය තුළ සිදු කරන ආකාරයයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. අදත් ඔබ දන්නවා
රාජතාන්ත්‍රික විදියට නැත්නම් තානාපති සේවයට එක රටකින් තවත් රටකට කෙනෙක් යනවා නම් ඒ යන්න කලින් අලුතෙන් යන රටෙහි භාෂාව, සංස්කෘතිය, ආගම ආදී කටයුතු පිළිබඳව කලින් අධ්‍යයනය කරනවා. ඒක වර්තමානයේ සිදු කරන දෙයක්. නමුත් වෙනතන මීට බොහෝ කාලයකට කලින් වසර 2300කටත් අධික කාලයකදී මෙවැනි ඊටාම දූරදර්ශී ක්‍රියාවලියක් එදා මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේට අනුගතව හැසිරුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දේවනාපිත රජතුමාගේ සම්ප්‍රාප්තිය සමගම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉන් අනතුරුව විශේෂයෙන්ම රජතුමාගේ බුද්ධි පරීක්ෂණයක් සිදු කරලා ශ්‍රී ලංකා වාසීන්ට මේ දහම උරුම කළ දුන්නා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ශ්‍රී ලංකාවෙහි අය පැවිදි කරවලා ලංකා භූමිය තුළම උපසම්පදා කරලා ඒ අයටම මේ ශාසනික උරුමය ලබා දුන්නා. එපමණක් නෙවෙයි උන්වහන්සේගේ නැගණිය වෙච්ච සංඝමිත්තා මෙහෙණියට ආරාධනා කරලා ශ්‍රී ලංකාවට ජයශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම වීමත් සිදු කළේ මේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්. ඉතින් ඔබ දන්නවා මේ බුදු සමය ශ්‍රී ලංකාවට දායාද කිරීමත් සමගම එතන පටන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා බුදුදහම සුරක්ෂිත කිරීමත් ව්‍යාප්ත කිරීමත් සිය බාහිර කාර්යයක් වගකීමක් කොට සැලකුවා. එපමණක් නෙවෙයි මේ සද්ධර්මය අඛණ්ඩව රැකගෙන යන්නට උන්වහන්සේලා ඊටාම දූරදර්ශීව ක්‍රියා කළා. බුදු වර්ෂ 236 ඉඳලා 440 දක්වා වසර 200කට අධික කාලයක් කටපාඩමින් මේ ත්‍රිපිටක බුද්ධ ධර්මයේ නිර්මල තේරවාදී බුදුදහම ආරක්ෂා කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඉන් අනතුරුව ඇතිවෙච්ච විශේෂයෙන් වළගම්බ රජතුමාගේ සමයේ ඇතිවෙච්ච බැමිණිතියාසාය වැනි අතිශය දුෂ්කර කාලවල මුහුණ පාපු දුෂ්කර අවස්ථාවන්හි ප්‍රතිඵලයක් විදියට ස්වාමීන් වහන්සේලා තීරණය කළා මේ බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කරන්න ඕන මතු පරපුරට නොනැසී පවත්වා ගන්නට කියන අදහස. ඒ නිසාම තමයි එදා ආලෝක ලෙනේදී මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා වඩාත්ම ස්ථාවර ලෙස මේ බුදුදහම පරපුරෙන් පරපුරට ඉදිරියට රැගෙන යන්න පුළුවන් විදියට මේක සුරක්ෂිත කළේ. මෙන්න මේ කටයුත්තේදී ශ්‍රී ලාංකික රජවරුන්, ඇමතිවරු, ඒ වගේම ධනවත් අය, සාමාන්‍ය මිනිසුන් හැම දෙනෙක්ම ශක්ති ප්‍රමාණයෙන් මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කටයුතු කළා. රජවරු කලින් කල ශාසනයට අනුග්‍රහ දැක්වුවා. මහා දාගැබ් විහෙර විහාරස්ථාන ඉදි කළා. මහා උසස් භූමි විහාරස්ථානය සඳහා පූජා කළා. මහා ගල් පර්වත බුදු පිළිම වහන්සේලා බවට පත් වුණා. එපමණක් නෙවෙයි මහා ඝන කැලෑවල් රහතන් වහන්සේලාගේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාගේ ශේම භූමි බවට පත් වුණා. ශ්‍රී ලාංකික සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වෙලා ගුණදහමෙන් වැඩිලා ලෝකයේ හමුවෙහි ධර්මද්වීපය යන නාමයෙන් ප්‍රචලිත වුණා. අන්න ඒ උතුම් දිනය සමරලයි අද දින අප මේ සීලාදී ප්‍රතිපත්තීන්හි නිරත වන්නේ. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේ එන වුට්ටි කියන සූත්‍රය. දිනක් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න සමයෙහි රාත්‍රී යාමෙහි එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්න 4ක් ඇත්තේම ඇහුව ගාථාවක් ඉදිරිපත් කරමින්. ඒ ගාථාව තමයි කිංසෝ උපපතං සෙට්ටං කිංසෝ නිපතං වරං. ඊළඟට කිංසෝ පවද මානානං කිංසෝ පවජ මානානං කිංසෝ පවදතං වරං. මේ දෙවියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිංසෝ උපපතං සෙට්ටං, උඩට නැගෙන දේවල් අතරින් මොකද්ද උතුම්ම දේ කියලා. ඊළඟට අහනවා කිංසෝ නිපතං වරං, පහළට වැටෙන දේවල් වලින් මොකද්ද උතුම්ම දේ කියලා. ඊළඟට අහනවා කිංසෝ පවජ මානානං, ඇවිදින අය අතරින් කවුද උතුම්. ඊළඟට අහනවා කිංසෝ පවද මානානං, කතා කරන අය අතරින් කවුද උතුම් කියලා. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා අහනවා
උඩට නැගෙන දේවල් අතරින් මොකක්ද උතුම්ම දේ? පහළට වැටෙන දේවල් වලින් මොකක්ද උතුම්ම දේ? ඇවිදින අය අතරින් කවුද උතුම්? කතා කරන අය අතරින් කවුද උතුම් කියලා. මේ දෙවියා ප්‍රශ්නේ අහනකොටම තවත් දෙවියෙක් ඊට පිළිතුරු ගාථාවක් ඉදිරිපත් කරනවා. ඒ දෙවියාගේ තිමිච්ච දැනුමේ ප්‍රමාණයට ගාථාවකින් අර ඉදිරිපත් කරපු ප්‍රශ්න හතරට උත්තර සපයනවා. මේ දෙවියා මොකද්ද සඳහන් කරන්නේ? බීජං උපතතං සෙට්ටං. උඩට නැගෙන දේවල් අතුරින් බීජ නැත්තම් යම්කිසි ගසක අංකුරයක් කියන එක උතුම් කියලා දේශනා කළා. උඩට නැගෙන දේවල් අතුරින් බීජය උතුම් කියලා දේශනා කළා. ඊළඟ දේශනා කරනවා මේ දෙවියා සඳහන් කරනවා වුට්ටේ නිපතතං වරා. පල්ලෙහාට වැටෙන දේවල් අතුරින් වැස්සයි උතුම් කියලා. ඊළඟ සඳහන් කරනවා ගාවෝ පවජමානානම්. ඇවිදින සත්‍යයන් අතුරින් ගවයා උතුම්. ඊළඟට පුත්තෝ පුතා සඳහන් කළා පවදතං වරං. කතා කරන අතුරින් පුතා උතුම් කියලා. එදා ಭಾರತೀಯ ජන සමාජයේ කෘෂිකාර්මික ජනපදයක් විදියට කෘෂිකාර්මික පරිසරයක් පැවතිච්ච රටක් විදියට ඒ වගේම ගවයා මූලිකව ගව සම්පතට නැත්නම් පස්ගෝ රසයට මූලිකත්වයේ දීපු සමාජයක් විදියට ඔවුන් කෘෂි කර්මාන්තය නිසා ඔවුන් අපේක්ෂා කළා නිතරම වැස්ස ප්‍රාර්ථනා කළා. ඒ විතරක් නෙවෙයි ගවයන් ලොකුම සම්පත විදියට සැලකුවා. නැතිගෝ සමිතන් දරන් කියලා වුන් සැලකුවේ. ඒ විතරක් නෙවෙයි තමන්ට දරුවන් ලැබීම දරු සම්පත උතුම් දෙයක් කොට සැලකුවා. ඒ දරු සම්පත සංකේතවත් කරන්නේ ඒ දරුවාගේ හඬ ඇසීම දෙමව්පියන්ට ප්‍රියමනාප දෙයක්. කතා කිරීම ප්‍රියමනාප දෙයක් විදියට එදා සැලකුවා. අනේ නිසා තමයි මේ දෙවියා සඳහන් කළේ බීජං උපතතං සෙට්ටං. උඩට නගින දේවල් අතුරින් බීජය නැත්තම් අංකුරය නැත්තම් ගෙඩිය පැලය කියන එක උතුම් කියලා. ඒ වගේම සඳහන් කළා වුට්ටේ නිපතතං වරා. පහළට වැටෙන දේවල් අතුරින් වැස්ස උතුම් කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා ගාවෝ පවජමානනම්. ගවයා ඇවිදින සත්‍යයන් අතුරින් ගවයා උතුම් කියලා දේශනා කළා. පුත්තෝ පවදතං වරෝ. කතා කරන අතුරින් පුතා උතුම් කියලා දේශනා කළා. මෙන්න මේක තමයි දෙවියාගේ උත්තරය උනේ. ඊළඟට පින්නතුනි බුදුහාඳුරන්ගේ උත්තරය ඉදිරිපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී උන්වහන්සේගේ පිළිතුර දේශනා කරනවා. මොකද පිළිතුර? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විද්‍යා උපදතං සෙට්ඨා අවිද්‍යා නිපතතං වරා. සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝ. විද්‍යා උපතතං සෙට්ඨා. විද්‍යාව ආලෝකය ප්‍රඥාව කියන කාරණේ තමයි උඩට නැගෙන දේවල් අතුරින් ඉස්මතු වෙන දේවල් අතුරින් උතුම් කියලා දේශනා කළා. අවිද්‍යා නිපතතං වරා. පල්ලෙහාට වැටෙන දේවල් වලින් අඩු වෙන දේවල් අතුරින් නැත්තම් ප්‍රහීන වෙන දේවල් අතුරින් අවිද්‍යාව උතුම් කියලා දේශනා කළා. සංඝෝ පවජමානානම්. ඇවිදින අතුරින් අර දෙවියා සඳහන් කළේ ඇවිදින අතුරින් ගවයා උතුම් කියලා. එහෙම සඳහන් කළේ ඒ අය ඒ ගවයාගෙන් පස්කෝ රසය ලැබෙන නිසා, ගවයාගෙන් ගොම ආදිය ලැබෙන නිසායි ඔවුන් එහෙම සැලකුවේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සංඝෝ පවජමානානම්. මේ ඇවිදින අය අතුරින් මේ මිහිමත සනසමින් ලෝයසියන්ට සදහම් නැමැති අමා කිරිදිය බෙදා හරිමින් දුටුවන්ගේ නෙත්සි සනසමින් සුගතිගාමී මාවතත් නිර්වාණගාමී මාර්ගයත් ලෝවැසියන් වෙත ඉදිරිපත් කරමින් මේ මිහිමත වැඩම කරන ස්වාමින් වහන්සේලා සංඝ රත්නය ඇවිදින අය අතුරින් උතුම් කියලා දේශනා කළා. යන සඳහන් කරනවා බුද්ධෝ පවදතං වරෝ. කතා කරන අය අතුරින් භාෂාව භාවිත කරන අය අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා දේශනා කළා. පින්තුනි මේ ගාථාවයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ.
විද්‍යා උපතතං සෙට්ඨා අවිද්‍යා නිපතතං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝ. උඩට නැගෙන දේවල් අතුරින් ඉස්මතු වෙන දේවල් අතුරින් විද්‍යාව ප්‍රඥාව උතුම්. පහළට වැටෙන දේවල් අතුරින් අවිද්‍යාවයි හොඳම දේ. ඇවිදින අතුරින් සංඝ රත්නය උතුම්. ඊළඟ සඳහන් කරනවා කතා කරන අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. පින්නතුනි මේ ගාථාවෙන් විශේෂයෙන්ම සඳහන් වන්නේ විද්‍යාව පිළිබඳවත් අවිද්‍යාව පිළිබඳවත් සංඝ රත්නය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්. මේ අතුරින් අපි බුද්ධ රත්නය ගත්තොතින් මේ ලෝකයේ කතා කරන අතුරින් ලෝකයට අර්ථවත්ම දේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ හැම දහම් පදයක්ම අර්ථවත් දෙයක් වුණා. ඒ විතරක් නෙවෙයි සත්‍යවාදී දෙයක් වුණා. ඇතැම් විටදී ප්‍රිය නැති වුණත් අවස්ථාවෝචිතව කාලෝචිතව කාලඤ්ඤෝ කියපු විදියට නිසි කල් බලලා නැත්තම් කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කියපු විදියට සුදුසු කල්හි සුදුසු වේලාව බලලා තමයි ධර්ම දේශනා ධර්ම සාකච්ඡා උන්වහන්සේ විසින් සිදු කළේ. පින්නතුනි භාගතුන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක මහා උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේගේම ඥාණයෙන් සර්වතතා ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමෙන් පසුව උන්වහන්සේ එදා අනේක ජාති සංසාරං ගාථාවෙන් ආරම්භ කරලා අපමාදේන සම්පාදේත කියන 80 වෙනි විහිදි දේශනා කරපු ඒ අවසාන බුද්ධ වචනේ දක්වා වූ මේ හැම දේශනාවකම ඇතුළත් වන්නේ අපේ හිතෙහි දුක් පීඩා නිවෙන මාවත රාග ආදී ක්ලේශ ධර්මයෙන් ප්‍රහීන කරන මාර්ගය නැත්තම් මානසික සුවය මානසික සතුට ලබන මාවතයි උන්වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ යථාවාදී තථාකාරී වුණා. ඒ වගේම තථාවාදී යථාකාරී වුණා. යම් කිසි විදියක උන්වහන්සේ කතා කරනවා නම් ඊට අනුව ක්‍රියා කළා. යම් කිසි විදියකින් ක්‍රියා කරනවා නම් ඊට අනුව උන්වහන්සේ කතා කළා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේට අපි සුවිශේෂී ගුණයක් දක්වනවා සුගත කියලා. මනා ගමන් නැති උත්තමයන් වහන්සේ, ඒ වගේම මනා වචන නැති උත්තමයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සද්ධර්මය 84000ක් ධර්මස්කන්ධයේ විදියට අද දෙවියන් බමුණු සහිත මේ ලෝකයා අපමණ ගෞරවයෙන් පිළිපදින්නේ. උන්වහන්සේගේ ඒ වචනේ තිමිච්ච බලය, ශක්තිය, සත්‍යවාදී බව සහ අර්ථවත් බව නිසා. ලෝකේ විවිධ ආගම් තිබුණත් ඒ සියලුම ආගම් අතරින් දිනෙන් දින ලෝකයාගේ වඩාත්ම සම්භාවයට පත්වෙන ඊටාම සුවිශේෂී දේශනයක් වුණා බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වචනය. ඒ නිසා ලෝකයන් කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන සියලුම වචන අතුරින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ වචන උතුම් වුණා. ඔබ ඇතැම්මට විවිධ මනෝවිද්‍යාඥයන්ගේ, සමාජ විද්‍යාඥයන්ගේ, මානව විද්‍යාඥයන්ගේ, ඒ වගේම මනෝ චිකිත්සකයන්ගේ යම්කිසි දේශනා උපදේශ වහනවා නම් ඇතැම්මට ලෝක ප්‍රකට මහා දාර්ශනිකයන්ගේ, මනෝ විද්‍යාඥයන්ගේ දේශන දේශ බලන විට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සූත්‍රයක්, එක ගාථාවක්, එක වචනයක් කොච්චර වටිනවද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. තාම සරලව කිව්වොතින් මෙත්ත සූත්‍රය, එහෙමත් නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයේ අඩංගු කරුණු යම් කිසි කෙනෙකුගේ පෞරුෂය දියුණු කරගන්නත්, මානසික සුවතාව දියුණු කරගන්නටත්, ප්‍රඥාව දියුණු කරගන්නටත් කොයිතරම් වටිනවද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. මංගල සූත්‍රයේ කරුණු කොයිතරම් අපේ ජීවිතයට අර්ථවත්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මහා සතිපට්ඨානයේ සූත්‍රයේ කරුණු කොයිතරම් දුරට අපේ ජීවිතයට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. යතර පින්නතුනි එක් ගාථාවක් ගත්තත් බලන්න උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ විවණ්ඩති. මේක ගාථාවක් ගන්න බලන්න පින්නතුනි. උට්ටානවතෝ උත්සාහයෙන් වැඩ කිරීම, සතිමතෝ
සිහියෙන් අවධානයෙන් සිටීම. සුචිකම්මස්ස හොඳ පිරිසිදු කර්ම වලින් කයින් වචනයෙන් සිතින් ක්‍රියා කිරීම. නිසම්මකාරිනෝ අවස්ථාවෝචිත ප්‍රඥාව. සංයතස්සච කයින් වචනයෙන් සිතින් සංවර වීම. හොඳ ඩිසිප්ලින් එක. ඊළඟට ධම්මජීවිනෝ ධර්මානුකූල ජීවිතය. අපමත්තස්ස අප්‍රමාදීව ක්‍රියා කිරීම. යම් කිසි කෙනෙක් කීර්තියට පත් වෙන කැමති නම්, මේ සමාජය තුළ ගෞරවාන්විතව ජීවත් වෙන කැමති නම් මෙන්න මේ ලක්ෂණ 7 පිළිපදින්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මෑත කාලේ ලෝකේ ඊටාම ප්‍රකට වෙච්ච ඉගැන්වීමක් තමයි චිත්ත වේග බුද්ධිය කියන කාරණේ. අපි IQ නැත්තම් EQ කියලා හඳුන්වන intelligent quotient කියන එක. නැත්තම් emotional quotient කියන එක. emotional intelligence කියන කාරණේ. මෙන්න මේ චිත්ත වේග බුද්ධියේන කරුණ පිනතුනි සියල්ලක්ම ඊටත් වඩා ඊටාම ලස්සනට මේ එකම ගාථාව තුළ කොයිතරම් දුරට සංක්ෂිප්ත වෙලා තියෙද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මේ හැම දෙයකින්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ තිබිච්ච සත්‍යවාදී බව, අරතවත් බව, ප්‍රබලත්වය තමයි අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට සංඝෝ පවජමානානම් මේ ලෝකයේ ඇවිදින අතුරින් සංඝ රත්නය උතුම්. අනුත්තරම් පුඤ්ඤකෙත්තං ලෝකස්ස කියපු විදියට ලෝකයාගේ අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රයේ විදියට මහා සංඝ රත්නය හඳුනනවා. ඇයි ඒකට හේතුව? මේ ලෝකයේ අයට තමන්ගේ පුණ්‍ය නැමැති බීජයන් වැපරීමට තියෙන උතුම්ම වූ පින්කෙත තමයි මහා සංඝ රත්නය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ සංඝ රත්නය ඇසුරු කරනකොට උන්වහන්සේලාට උපස්ථාන කරනකොට අපට පිනක් ලැබෙන විතරක් නෙවෙයි. සංඝ රත්නය අපි මෛත්‍රී සාගතව ඇසුරු කරනකොට සංඝ රත්නයෙන් අපට ධර්මයෙන් උපකාර කරනවා, ප්‍රතිපකාර කරනවා. අනේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්ම රත්නය හඳුනා ගැනීමටත්, ධර්මයේ ඔස්සේ බුද්ධ රත්නය හඳුනා ගැනීමටත්, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ලෝකයේ සජීවී කිරීමටත් අපට මූලික සජීවී රත්නය බවට පත් වෙන්නේ සංඝ රත්නය. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යවතුන් වහන්සේ පළවෙනි රහතන් වහන්සේලා සැකනමට දේශනා කළේ මහණෙනි චාරිකාවේ හැසිරෙන චරිත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේශේද වික්ඛවේ ධම්මං ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසానే කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපොන්නං බ්‍රහ්මචර්යං ආදී වශයෙන් දේශනා කරන්නේ. මහණෙනි දෙනමක් එකමග නොගොසින් ගම්දනව් සැරිසරා හැසිරෙන්න. මුලමැද අග වූ අර්ථ සහිත වූ ධර්මයේ ලෝකයට දේශනා කරන්න කියලා උන්වහන්සේගේ පරමාර්ථය මෙයින් ප්‍රකට වෙනවා. සංඝ රත්නය නිර්මාණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ හුදු විමුක්තිය ලබන පිරිසක් විතරක් නෙවෙයි. ඒ විමුක්තිය ලබන අතරේදී මේ සද්ධර්මයේ සීවස් ගානක් ලෝකයේ තුල පැතිරවීම, රැගෙන යාම, සුරක්ෂිත කිරීම මේ සංඝ රත්නය තුලින් බලාපොරොත්තු වුණා. ඒ විතරක් නෙවෙයි, මේ සංඝ රත්නයේ පරමාදර්ශී ශික්ෂණයකින් යුක්ත හැම කාලයකටම උචිත පිරිසක් විදියට නිර්මාණය කරන්නට බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා. ඒ ප්‍රතිපල විදියට අද මුළු ලෝකයේ පුරාම වැඩ සිටින ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ සමස්ත ජීවිතයම ආධ්‍යාත්මික ජීවිතය සඳහා, ශාසන දියුණුව සඳහා කැප කරලා සමස්ත ජීවිතයම ඒ සඳහා කැපකිරීමෙන් ක්‍රියා කරන ආකාරය අපිට මැනවින් දැක ගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ලෝකේ පාගමනින් ඇවිදින පිරිසක් ඉන්නවා නම් ඒ ඇවිදින අතුරින් පින්නතුනි සංඝ රත්නය තමයි උතුම්ම පිරිස විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් එදා ಭಾರತ ජන සමාජයේහි අදහස් වුණේ ඇවිදින අතුරින් උතුම්ම සත්වයා ගවයා කියලා. ගවයා කියනොත් එදා ಭಾರತ ජන සමාජයට කිරිදී ගිතෙල් වෙඬරු මෝරු කියන පස්ගෝ රසය ලැබුණා. ගොම ආදිය ලැබුණා. ඔවුන්ගේ කෘෂි කර්මාන්තයට ගවයාගෙන් ලොකු උපකාරයක් වුණා. නමුත් ඒ සියලුම දේවල් මෙලොවට විතරයි. නමුත් මහා සංඝ රත්නයෙන් ලැබෙන අපට ලැබෙන ආශිර්වාදය, මඟ පෙන්වීම, උපදේශය
උදේ අපේ කුසගිනි නිවන්න විතරක් නෙවෙයි. අපේ දහම් පවස නිවලා සංසාර ගමනෙන්ම අපව නිදහස් කරලා මේ දුක් සමුදායෙම අපිව මිදවීමටයි මහා සංඝරත්නය ක්‍රියාත්මක වන්නේ. ඊළඟ කාරණා දෙක තමයි විද්‍යා උප්පතං සෙට්ඨා අවිද්‍යා නිපතං වරං. උඩට නැගෙන දේවල් අතුරින් දිනු වෙන දේවල් අතුරින් උතුම්ම දේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ විද්‍යාව, ප්‍රඥාව, ඥානය, සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම කියන කාරණය. පල්ලෙහාට වැටෙන දේවල් අතුරින් උතුම්ම දේ හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව, නැත්තම් මෝහය, නොදැනීම, මිත්‍යා දෘෂ්ටි කියන කාරණය. අප මෙතන පටන් පින්නතුනි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හිතට පීඩා ඇති කරන අපව ලෝභ දේශ තුල රඳවන සංසාර චක්‍රයේ බොහෝ කලක් අපමණ දුක් විඳින්මින් අපව රැගෙන යන මේ අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්නට අපි උත්සාහ කරන්නේ. අවිද්‍යාව තේරුම් ගැනීමත් සමගම පින්නතුනි අපට ලෝභ ද්වේෂ කියන අනිත් අකුසල මුල දෙක ගැන කිසියම් විදිහක අවධානයක් අවබෝධයක් ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල මූලයන් 3ක් පිළිබඳව. අපේ හිතේ ඇතිවන ක්ලේශයන් විවිධ නම් වලින් හඳුන්වනවා. ඒවා තැමිට අකුසල මූල කියලා දක්වනවා. ඕග කියලා සඳහන් වෙනවා. යෝග කියලා කියනවා. නීවරණ කියලා කියනවා. සංයෝජන කියලා කියනවා. අනුසය කියලා කියනවා. මේ වගේ විවිධ නම් වලින් අකුසල කියලා කියනවා. මේ වගේ විවිධ නම් වලින් ජීවිතයේ අසුභ පැත්ත, කළු පැත්ත, පාපය, අකුසලය පැහැදිලි කරලා තියෙනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ සිතේ ලස්සන නැති වෙන එක. ධම්මපදයේහි මුල්ම ගාථාවෙන් ඒකයි සඳහන් කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනස පූර්වංගමයි හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. මනෝ සෙට්ඨා මනෝමය. මනස ශ්‍රේෂ්ඨ කොට තියෙනවා. මනෝමය මනසින් තමයි අනිත් දේවල් නිර්මාණය වෙන්නේ. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. යම් කෙනෙක් අපිරිසිදු සිතින් යමක් කියනවා නම් කරනවා නම් අන්නේ විපාකේ හැටි තතෝනං දුක්ඛමන් වේති චක්ඛන්ව වහතෝ පදං. අපිරිසිදු සිතින් යමෙක් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒ අපිරිසිදු සිත අකුසල සිත නිසා අපට මොකද්ද වෙන්නේ? අපට දුක අපේ පිටුපස්සේ යනවා, ගමන් කරනවා. හරියට ගවයා ගොනා පිටුපස්සේ එන රියසක කරත්තරෝදේ වගේ කරත්තේ බැඳී ගොනාගේ පිටුපස්සේ මහා වේදනාවක් බරක් උසලා දෙමින් කරත්තරෝදේ ගමන් කරනවා. අන්න ඒ වගේ අපේ හිත අපිරිසිදු නොතින් මොහකින්ද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපිරිසිදු නොතින්. අන්න එවැනි අවස්ථාවේදී අපි යමක් කතා කරනවා නම් අපේ ඒ කතාව තුළින් අපට දුකයි එන්නේ. ඒ ප්‍රතිඵල විදියට අකුසල විපාක අප වෙත එනවා. මෙන්න මේක තමයි අකුසලයේ ස්වභාවය. ඒ අකුසලයේ නිසා, අකුසල මූල නිසා අපට දුක, අසහනය, අසතුට, කරදර අපේ ජීවිතවලට එනවා. ලෝකේ කවුරුවත් කැමති නෑ දුක් විඳින්න. හැම කෙනෙක්ම කැමති ජීවිතේ සතුටෙන් ඉන්න. අන්න එහෙමනම් පින්නතුනි අපට සිද්ධ වෙනවා මෙන්න මේ අකුසල මූලවල ස්වභාවය තේරුම් ගන්න. ලෝභය කියන්නේ මොකද්ද? ද්වේෂය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මොකද්ද කියන මෙන්න මේ අකුසල මූලයන් 3 තේරුම් ගැනීම වැදගත් වෙනවා. ලෝභය කියන්නේ මොකද්ද? යමකට තියෙන දැඩි ආසාව, රාගය, ඇල්ම, බැඳීම. මේකයි ලෝභය කියලා කියන්නේ. ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට වේදනාවක් ආදී වශයෙන් මෙන්න මේ රූප ශබ්ද ආදී අරමුණු පිළිබඳව අයෝනසෝ මනසිකාරයෙන් අපි හිටියොත්, ඒ අවස්ථාවේදී අපේ හිතේ කෙලෙස් හටගෙන එහි විපාක විදියට අපට දුක් විඳින සිදු වෙනවා. මෙන්න මේ தত্ত্বය තේරුම් ගැනීමේදී ලෝභය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභය දුරු කරන්න අමාරු දෙයක්. දණ්ඩ විරාගිකම්. නමුත් මෙහි විපාක එච්චර ප්‍රබල නැහැ. අල්ප සාවද්‍ය දෙයක් විදියට දේශනා කළේ.
දන්ද විරාගයි අල්ප සාවද්‍යයි. කුමක්ද? ලෝභය. ලෝභය දන්ද විරාගයි ඒ වගේම අල්ප සාවද්‍යයි. දුරු කරන්න අමාරුයි. නමුත් අකුසලෙහි ආදීනව එච්චරම ප්‍රබල නැහැ. ඊළඟ දේශනා කරනවා ද්වේෂය. අපිට අසුබ අරමුණක් ආපු අවස්ථාවේදී අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න අවස්ථාවකදී ඒ ඇතිවන රූපාදී අරමුණු පිළිබඳව සිතේ පහළ වෙන ගැටීම, විරසක බව, ද්වේෂය තමයි මේ ද්වේෂ අකුසල මූලයේ විදිහට සඳහන් වන්නේ. යම්කිසි වෙලාවක අපි ද්වේෂ සාගතව ඉන්නවා නම් අපේ හිතේ සතුට ලස්සන නැති වෙලා යනවා. මේ ද්වේෂයෙන් පිළිබඳව ධර්මයේ සඳහන් වන්නේ කිප්ප විරාගයි මහා සාවද්‍යයි කියලා. මේක දුරු කරන එක එතරම් අමාරු නෑ. ලෝභය තරම් අමාරු නෑ මේක. හැබැයි මේ ආදීනව ඊටාම ප්‍රබලයි. මහා සාවද්‍යයි. ඊළඟ සඳහන් කරන මෝහය. මෝහය කියන්නේ නොදැනීම. අපට අපේ ජීවිතයේ පිළිබඳව තියෙන යථාබෝධයක් නොමැතිකම. ඇහැට රූපයක් දකින්නකොට කොහොමද වෙන්නේ? කන් ශබ්දයක් අහනකොට මොකද්ද වෙන්නේ? මේ ලෝකය කියන්නේ මොකද්ද කියන තත්ත්වය ගැන තියෙන නොදැනීම. අකුසල අතුරින් මෝහය නැත්නම් අවිද්‍යාව සලකන්නේ අවිද්‍යාව පරම මලං කියලා. සියලුම අකුසල අතුරින් ප්‍රබලම අකුසල මූලයේ විදිහට සලකන්නේ මෝහය නැත්නම් අවිද්‍යාව. මෙන්න මෙතෙන්දි ධර්මයේ සඳහන් වෙනවා අවිද්‍යාවේ ස්වභාවය ගැන. අවිද්‍යාව දන්ද විරාගයි. දුරු කරන්න අමාරුයි. ඒ වගේම මහා සාවද්‍යයි. ආදීනව බහුලයි කියලා. එතකොට ලෝභය ගැන සඳහන් කරන්නේ දන්ද විරාගයි අල්ප සාවද්‍යයි. දුරු කරන්න අමාරුයි. ආදීනවේ අඩුයි. ද්වේෂය පිළිබඳව දක්වන්නේ කිප්ප විරාගයි මහා සාවද්‍යයි. දුරු කරන්න ලේසි. හැබැයි ආදීනවේ වැඩි. අවිද්‍යාව පිළිබඳව දක්වන්නේ දන්ද විරාගයි මහා සාවද්‍යයි. දුරු කරන්නත් අමාරුයි. ඒ ආදීනවත් වැඩි කියලා. අපි දැන් බලමු පින්වතුනි ටිකෙන් ටික මේ ලෝභ ආදී අකුසල මූලයන් දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාවත මොකක්ද කියලා. අවිද්‍යාව මූලික ඇතිවන අකුසල පිළිබඳව අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා පින්වතුනි. මේ ලෝභ ආදී අකුසල මූල තුනම මුල් වෙලා තමයි දස අකුසල් හටගන්නේ. ලෝභයේ මූලිකව හටගන්න අකුසල හතරක් තියෙනවා. මොනවද ඒ හතර? ලෝභ අකුසල මූලය පදනම් කරගෙන තමයි යම් කිසි කෙනෙක් සොරකම් කරන්නේ. කාමයේ වරදවා හැසිරෙන්නේ. බොරු කියන්නේ. අවිජ්ජා කියන දැඩි ලෝභය. මෙන්න මේ වැරදි හතර අකුසල හතර සිදුවන්නේ ලෝභ අකුසල මූලය මුල් කරගෙන. මොනවද මේ හතර? සොරකම් කිරීම, දෙවැන්න කාමයේ වරදවා හැසිරීම, බොරු කීම සහ අවිජ්ජා කියන කාරණා. මෙන්න මේ හතර. එයින් සොරකම් කිරීම සහ කාමයේ වරදවා හැසිරීම කායිකව සිදුවන අකුසල්. බොරු කීම වාචිකව සිදුවන අකුසල්. ඊළඟට අවිජ්ජාව මානසිකව සිදුවන අකුසල මූලයක්. පින්නතුනි මෙන්න මේ කරුණු හතර තමයි ලෝභයේ මූලිකව හටගන්නේ. දෙවෙනි කාරණේ තමයි ද්වේෂ මූලික අකුසල. අකුසල 10න් 4ක් දක්වනවා ද්වේෂ මූලිකව හටගන්න අකුසල විදියට. එයින් පළවෙනි කාරණේ තමයි ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය කියන අකුසලයේ සිද්ධ කරන්නේ ද්වේෂයේ මූලිකව. ඊළඟට කේලම් කීම. දෙන්නෙක් සමගි වෙන දෙන්නෙක් බිඳවීම කරන්නේ ද්වේෂ මූලිකවයි. ඊළඟට සැරපරුස වචන කතා කිරීම. යම් කෙනෙක් කරනවා නම් මේ කාරණේ කරන්නේ ද්වේෂ මූලිකව. ඊළඟට යම් කෙනෙක් දැඩි ද්වේෂයක් තියෙනවා නම්, ව්‍යාපාදයේ තියෙනවා නම් ඒකත් ද්වේෂ මූලිකව. ආයි බලා ගන්න ද්වේෂ මූලිකව හටගන්න අකුසල් පිළිබඳව. ඒ මොනවද? ප්‍රාණඝාතය, ඊළඟට කේලම් කීම, රළු පරුස වචන කීම, ව්‍යාපාදය.
මෙයින් ප්‍රාණඝාතයේ සිදුවන්නේ කායිකවයි. බොරු කීමත් මෙහිදී කේලම් කීමත් පරුස වචන කීමත් කියන වැරදි දෙක අකුසල් දෙක සිදුවෙන්නේ වචනින්. ව්‍යාපාදයේ සිදුවෙන්නේ මනෝමූලිකව. තුන්වෙනුවට අවිද්‍යාව මූලිකව සිදුවන අකුසල් මොනවද කියලා තේරුම් ගන්නට ඕන. ඒ මොනවද? කායිකව සිදුවන වැරදි හිඳ දක්වන්නේ නැහැ. වාචිකව සිදුවන වරදක් තියෙනවා. අවිද්‍යාවේ පමණට කෙනෙක් කොයිතරම් දුරට අවිද්‍යාවෙන් සිටිනවාද කියලා බලන්න බාහිරට පේන ලක්ෂණය තමයි මොකද්ද? හිස් වචන කතා කිරීම කියන අකුසලය. යම් කිසි කෙනෙක් වචන භාෂාව භාවිත කරන ආකාරය, භාෂාව හසුරවන ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් එයාගේ අවිද්‍යාවේ ප්‍රමාණය. නැත්නම් එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණය අපට තේරුම් ගන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි මිච්ඡා දිට්ඨි කියන කාරණය. මිච්ඡා දිට්ඨිය හටගන්නේ මෝහ මූලිකව නැත්නම් අවිද්‍යාව පාදකව. පින්වත්නි, මේ දස අකුසල පිළිබඳව අපි සඳහන් කළේ බොහෝ විට අපි දස අකුසල අහලා තියෙනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, ඊළඟට කාමවරද හැසිරීම, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨිය කියන මෙන්න මේ අකුසල 10 දස අකුසල ගැන අපි බොහෝ විට අහලා තියෙනවා. නමුත් මේ අකුසල 10ට මුල් වෙන ආසන්නතම හේතු මොනවද කියලා අපි බොහෝ විට අහලා තියෙනවා අඩුයි. ඒ නිසා පින්නතුනි, අපි ප්‍රධාන අකුසල මූල 3 පිළිබඳව දස අකුසල වලට මුල් වෙන අකුසල මූල පිළිබඳව මනමින් දැනගන්නට ඕන. ඊළඟ කාරණය තමයි මේ අකුසල් මූලිකව මේ දස අකුසල් ඇතිවන අවස්ථාවේදී අපට සිදුවන ස්වභාවය මොකද්ද? අපේ සිතේ ස්වභාවය මොකද්ද කියන එකත් අපි දැනගන්නට ඕන. ඕනෑම අකුසලයක් සිදුවන්නට නම් ඒ සිදුවන අවස්ථාවේ හිත මෝහයෙන් යුක්ත වෙයි තියෙන්නේ. මෝහ, අහිරික, අනොත්ප්ප, උද්ධච්ච කියන මෙන්න මේ අකුසල සිතිවිලි 4 නිතරම සෑම අකුසලයක් සමගම ක්‍රියා කරනවා. ඒක ඊටම වැදගත්. මෝහය අපේ සිතේ වෙලාවේ තියෙනවා. අහිරික පව් කරන්නට ලැජ්ජා නැති බව. අනොත්ප්ප පව් කරන්න බියක් නැති බව. උද්ධච්ච සිතේ විසිරුණු බව. මෙන්න මේ කරුණු 4 අකුසලයක් කරන හැම වෙලාවකම අපේ හිතේ තියෙනවා. අවිද්‍යාව හැම අකුසලයකටම හේතු වෙනවා. හැබැයි අවිද්‍යාවට ආසන්නතම වැරදි අකුසල විදිහට තමයි අර හිස් වචනේ සහ මිච්ඡා දිට්ඨිය කියන කාරණේ කිව්වේ. නමුත් පින්නතුනේ, ලෝභ සාගත අකුසලයක් කරත්, ද්වේෂ සාගත අකුසලයක් කරත්, ඒ හැම වෙලාවෙම අපේ හිතේ මෝහය අවිද්‍යාව තියෙනවා. ඊළඟ කාරණය තමයි ලෝභය, ද්වේෂය දෙක එක සිතක යෙදෙන්නේ නැහැ එක අවස්ථාවක. ලෝභයයි මෝහයයි යෙදෙනවා, ද්වේෂයයි මොහයයි යෙදෙනවා. නමුත් ලෝභයයි ද්වේෂයයි එක හිතක යෙදෙන්නේ නැහැ. මේකත් වැදගත්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ටිකෙන් ටික අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නේ කොහොමද කියලා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට දේශනා කරන්නේ කෙලෙස් දුරු කරන මාර්ගය. නැත්නම් විමුක්තිය ලැබීමේ මාවත, විමුක්තායතනය. අපි ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරන ධර්මයේ තුලින් අපට ඇති වෙන්නට ඕනේ විමුක්තිය. හැම දහම් පදයක් පාසාම තමන්ගේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීමේදී විතරක් නෙවෙයි, ධර්ම දේශනා කිරීමේදී, ධර්ම සාකච්ඡා කිරීමේදී, ධර්ම සජ්ජායනා කිරීමේදී, ධර්මයේ සමන්සරණය කිරීමේදී, ඒ වගේම භාවනාව කියන මේ හැම ස්ථානයකදීම තමන්ගේ හිතෙහි සතිය සහ සම්පජාඤ්ඤය, සිහිය සහ නුවණ කියන කාරණා දෙක දිනු වෙනට ඕන. අනිත් පැත්තෙන් හිතේ තියෙන රාගාදී කෙලෙස්, ලෝභාදී අකුසල, කාමච්ඡන්දාදී නීවරණ, දිට්ඨි ආදී අනුසය ධර්ම ටිකෙන් ටික පින්නතුනේ දුර වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අපේ හිත පිරිසිදු වෙන්නට ඕන. ඒ කියන්නේ අපේ හිතේ මානසික සතුට එන්නෙම දිනු වෙන්නට ඕන. මේක තමයි අපි සැබෑ ධර්මයක් ශ්‍රවණය කරනවාද, ඒ ධර්මයේ සාදෘෂ්ටිකද,
අකාලිකද කියන එක බලන්න තියෙන පැහැදිලි ලක්ෂණය. පින්නතුනි, අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අනුපූර්ව ප්‍රතිපදාවෙන් ටිකෙන් ටික ක්‍රමානුකූලව අපේ හිතේ අකුසල් අපි දුරු කරගන්නා වූ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේගේ ධර්මය හරියට මහා සාගරයක් වගේ. මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ක්‍රමානුකූලව ගැඹුරට යනකොට ඒ සාගරය ටිකෙන් ටික පහළට ගමන් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනා තුළ දාන කතා, සීල කතා, සග්ග කතා ආදී අනුපූර්ව ක්‍රමයක් දකින්න ලැබෙනවා. එතකොට මෙන්න මේ අනුපූර්ව ක්‍රමයේ තුල අපිට දැක ගන්න පුළුවන් මේ ලෝක ආදී අකුසල දහම් ටික ටික දුරු කරන ක්‍රමයයි උන්වහන්සේ අපට දේශනා කළේ. ඒදී පළවෙනි දේ තමයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභය දුරු කිරීමෙහි ආරම්භක පියවරක් විදියට අපි ටිකෙන් ටික පරිත්‍යාගය දන් දීම පුරුදු කරන්න ඕන. යම් කෙනෙක් කෙරෙහි අනුග්‍රහක බුද්ධියෙන් හෝ පූජා බුද්ධියෙන් යමෙක් කෙරෙහි යම් දෙයක් අත්හැරීම පරිත්‍යාග කිරීම. ගෙදර ඉන්න කුඩා සතුන්ගේ ඉඳන් සුරතල් සතාගේ පටන් තමන්ගේ නිවසේට යන කුරුල්ලන්ගේ පටන් තමන්ගේ නිවසේ වැඩ කරන සේවකයන්ට, නිවසේ ඉන්න ඥාතීන්ට, අම්මට තාත්තට, ඒ වගේම නිවසට එන යාචකාදීන්ට යම් යම් දේවල් දන් දීමෙන් පටන් ගන්න දේ අවසානයේ බුද්ධ පූජාවක් තිබීම, මහා සංඝරත්නයට දානයක් දීම, ධර්ම දානය සිදු කිරීම, අභය දානය දීම දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගේ විවිධ ස්තරවලදී අපට දානය පුරුදු කරන්න පුළුවන්. අත්හැරීම පුරුදු කරන්න පුළුවන්. මේ අත්හැරීම පුරුදු කරන පමණට පිනතුනි පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. අත්හැරීම පුරුදු කරන කෙනා උදාර වූ සතුටක් භුක්ති විඳිනවා කියලා. පින්නතුනි බොහෝ දෙනෙක් ලෝකේ සතුටු වෙන්නේ බාහිර දේවල් Taman සන්තකව කරගෙන. ඒකිනුත් අපිට කිසියම් විදිහේ සතුටක් තෘප්තියක් ලැබෙනවා. නමුත් පින්නතුනි ඒක ආදීනව බහුල දෙයක්. නමුත් අපසන්තකව දෙයක් වෙනත් කෙනෙකුට දීලා වෙනත් කෙනෙක් ඒ දේ පරිහරණය කරනකොට අපට මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ දෙස බලන්න පුළුවන් නම් කොයිතරම් පිනතින මානසික සුවයක් ඒ වෙලාවේ තමන්ගේ හිතේ ජනිත වෙනවාද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දානය පුරුදු කරනකොට ටිකෙන් ටික අපේ හිතේ තියෙන දැඩි ලෝභය නැත්නම් අවිජ්ජා කියන කාරණේ ටිකෙන් ටික අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දානය පුහුණු කරන්න කියලා අපට දේශනා කළේ කාරණා කිහිපයක් නිසා. එකක් තමයි තමන්ගේ ආධ්‍යාත්මික සුවය සඳහා තමන්ගේ හිතේ දැඩි ලෝභය තියෙනවා නම් කිසිම මානසික සුවයක් තමන්ට එන්නේ නැහැ පිනතුනි. හැමදේම කරන්නේ ලෝභය කියන දේ හිතේ තියාගෙන. හැමදේම සැලසුම් කරන්නේ තමන්ගේ පැත්තට වැඩි වාසි තියාගෙන. මේක ලෝභය තියෙන කෙනාගේ ලක්ෂණය. නමුත් පරිත්‍යාග සීලීත්වය හුරු වෙච්ච මොහොතේ පටන්ම පිනතුනි අපි අනිත් කෙනා දෙස බලනවා. අනිත් කෙනාගේ ජීවිතය සාර්ථකත්වයේ තමන්ගේ සාර්ථකත්වයේ දෙස බලන මට්ටමට තමන්ගේ හිත පුහුණු වෙනවා. මේක දානය දෙන කෙනාගේ තියෙන ලක්ෂණය. මුලින් අපි අනුග්‍රහක බුද්ධියෙන් දෙන්නේ. ඒක ලබන කෙනා කෙරෙහි අනුග්‍රහයක් විදියට. නමුත් අපි පසුව මේක පූජා බුද්ධියනොත් පූජා කරනවා. ඒ හැම දෙයකම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මානසික සුවය. තවත් පැත්තකින් සමාජයට මේක ලොකු යහපතක් වෙනුතුනි. විවිධ හේතු මත සසර කර්ම රූප වෙන්න පුළුවන්. මේ ජීවිත කාලෙහි විසමචාරය නිසා හෝ වෙන්න පුළුවන්. සමාජ අසාධාරණ නිසා හෝ කුමන හෝ ක්‍රමයකින් යම් කිසි කෙනෙක් සමාජගතව දුක් පීඩා විඳිනවා නම් ඒ අය කෙරෙහි අපි කාරුණික උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක පින්නතුනේ සමාජ ප්‍රගමණයකට සමාජ දියුණුවට හේතු වන කාරණයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි අපේ හිතේ මේ ලෝභය අඩු වෙන්න අපට තියෙන බැඳීම අඩු වෙනවා පින්නතුනි. අපට බඩු භාණ්ඩත් එක්ක පුද්ගලයන් සමග දේපල සමග තියෙන සම්බන්ධය අඩුවීම, මේ දැඩි ලෝභය, ඇල්ම, ආසාව, ගිජුකම අඩුවීම භාගතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි මේක ඊටාම අවශ්‍ය කාරණයක් වෙනවා. ඇයි ඒකට හේතුව? අපි මේ ජීවිතයක් විතරක් ගත කරන අය විතරක් නෙවෙයි පින්නතුනි.
මරණයෙන් පස්සේ අපි නැවත භවයකට යන අය. නැවත භවයක පිළිසිඳ ගන්න අය. පින්නතුනි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන බොහෝ දෙනෙක් දුගතියේ ගිහින් ඉපදෙන්නේ പ്രേත ලෝකේ. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි බොහෝ විට මරණයටපත් වෙන අය අවසාන කාලයේහි තමන්ගේ දේපල දරුවන්ට ඥාතීන්ට ඉඩකඩම් වලට දැඩි ආසාවෙන් මිය ගිහිල්ලා ඒ ස්ථානම ඇසුරු කරලා ප්‍රේතයන් භූතයන් වෙලා උපදිනවා. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේ අනතුරෙන් අපව කලින්ම බේරන්න බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිණ්ඩපාතේ වැඩම කරමින් ඇතැම් විට දැඩි ලෝභකමින් ගිජුකමින් හිටිය අයගේ ඉදිරිපස නිවෙස් ඉදිරිපිට පිණ්ඩපාතේ ඉඳමින් ඒ අයගේ මසුරු මල දුරු කරන්න කාරුණික උපකාර කළා. ඇතැම් විට ඒ අයගේ එක බත් හැන්දක් පිළි අරගෙන ඒ කුසලයෙන්ම සමහර ඇත්තන්ට සුගතිගාමී වෙන්නට මාර්ගය කියලා දුන්නා. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපේ හිතේ තියෙන මේ දැඩි ලෝභය දුරු කරගන්නට අපිට මේ විදිහට අනුශාසනා කළා තියෙනවා. ලෝභයත් එක්ක ඊළඟට යන කාරණේ තමයි පින්නතුනි රාගය කියන කාරණය. මේක දැඩි ගින්නක් විදිහට සඳහන් කරනවා. ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු වෙනකොට සුභ අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වෙච්ච අවස්ථාවේදී අයෝනසෝ මනසිකාරයෙන් සිටින විට අපේ හිතේ ඇතිවන ස්වභාවයටයි රාගය කියලා කියන්නේ. මෙන්න මේ රාගය තියෙනකොට පින්නතුනි අපිව අන්ධ වෙලා තියෙන්නේ. අපට යථාර්ථයේ සත්‍ය නොපෙනී යනවා. ඒ නිසාම අපේ ජීවිතයේ සාර්ථකත්වයේ බොහෝ දේවල් අතපසු වෙනවා. මගහැරී යනවා. කඩාකප්පල් වෙනවා. අපේ ලෝකෝත්තර ඉලක්ක වලට විතරක් නෙවෙයි, අධ්‍යාපනික ඉලක්ක වලට විතරක් නෙවෙයි, තමන්ගේ යහපත් ආර්ථික ඉලක්ක වලට, අධ්‍යාපනික ඉලක්ක වලට සමීප වෙන්නට මේ රාගය මහත්සේ බාධා කරනවා. ඒ නිසා බුදුහාමුදුර අපට කෙරේ කරුණාවෙන් අසුභ භාවනාව, පටික්කුල මානසිකාරය, කායගත සතිය වඩන්න කියලා දේශනා කළා. මේ ශරීරයේ සකස් වෙලා තියෙන කෙස්, ලොම්, නිය, දත්, සම ආදී මෙන්න මේ කුණප කොටස් වල ස්වභාවය, ඒකේ වර්ණය, ඒකේ හැඩරුව, පිළිදලා තියෙන ස්ථානය, ඒක අවකාශය, මෙන්න මේ වගේ මේ කුණප කොටස් පිළිටි වර්ණය, ස්ථානය ආදී දේවල් නුවණින් මෙනෙහි කරනකොට මේ ශරීරයේ එකට අරගෙන ඝන සංඥාවෙන් තියෙන මේ ආත්ම සංඥාව, සුභ සංඥාව ටිකෙන් ටික දුරු කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ අපේ තියෙන කෙලෙස් අඩු කරගන්නට එක පැත්තකින් තදංග වශයෙන් දන් දීමෙන්, ඒ වගේම අසුභය මෙනෙහි කිරීමෙන් අපිට මේක දුරු කරන්නට මාර්ගය දහමේ කියා දෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ පටික්කුල මානසිකාරයම නැත්තම් අට්ටික සංඥාව, නවසීවතික ධාතු මානසිකාරය, මේ වගේ කමඨහන අපට උපචාර මට්ටමට නැත්තම් අර්පණ ධාන මට්ටමට දිනු කිරීමෙන් හිතෙහි කෙලෙස් විස්කම්බනක් වශයෙන් අපට බොහෝ දිග කලකට යටපත් කරන්න පුළුවන්කම තියෙනවා සමත කමඨහන් විදියට. මෙන්න මේ ක්‍රම දෙකම බුදුහාමුදුරු දේශනා කළා. ඊළඟ අකුසල මූලය තමයි පින්නතුනි ද්වේෂය කියන එක. මේ ද්වේෂය දුරු කිරීම සඳහා බුදුදහමේ නොඑක් විදිහේ කමඨහන් දේශනා කරලා තියෙනවා, ක්‍රමවේද දේශනා කරලා තියෙනවා. විතක සංඨාන සූත්‍ර වැනි තැන්වල යම්කිසි කෙනෙකුට ලෝභයක්, ද්වේෂයක්, නැත්නම් රාගයක්, ක්‍රෝධයක් ඇති වෙනවා නම් අන්නේ අකුසල විතක දුරු කිරීම සඳහා උපක්‍රම පහක් දක්වනවා. එන් එකක් තමයි අඤ්ඤ විතක්ක. අකුසල සිතිවිල්ලක් හිතේ තියෙනවා නම්, රාගයක්, ලෝභයක් තියෙනවා නම් එවැනි වෙලාවේදී පටික්කුල මානසිකාරය, පරිත්‍යාගශීලීත්වය, සීලානුස්සති භාවනාව ආදී ක්‍රමයක් අපි උපයෝගී කරගන්නට ඕන. ඒ තියෙන අකුසලයට විරුද්ධ වූ විතර්කයක් සිහිපත් කිරීම. දෙවෙනි උපක්‍රමය තමයි ආදීනව දස්සාවේ. අපේ හිතේ රාගයක්, ද්වේෂයක් තියෙනකොට කල්පනා කරලා බලන්න, ඒ අවස්ථාවේදී තමන්ගේ හිතට කොයිතරම්නම් අසහනයක්, අසතුටක්, දුකක්, පීඩනයක්, ආදීනයක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
හොඳට පිරිසිදු වෙලා ඉන්න කෙනෙකුට එයාගේ ඇඟට නැත්නම් ඇඳුමට මිය ගියපු කුණු වෙච්ච සතෙකුගේ මීකුණක් මලකුණක් දානවා වගේ හිතලා මේ තමන්ගේ හිතට එන අකුසල විතරක් වලින් හිත මුදවා ගන්න කියලා දේශනා කළා. මේකට කියනවා ආදීනව දස්සාවි කියලා. තුන්වෙනි උපක්‍රමය තමයි අසති අමනසිකාරා කියන එක. ඒ අකුසල විතරකේ සිහි කිරීම නොකර ඉන්නට ඕන. නැත්නම් ඒක මගේ හැරලා යන්නට ඕන. සම්බාසව සූත්‍රයේදී දේශනා කළේ පරිවර්ජනා පහදබ්බා කියලත් මේ කාරණේමයි. එවැනි අවස්ථා මග හරිනොත් අපි මුණ ගැහෙන අවස්ථා තියෙනවා නම් හැකිතාක් අවම කරන්න ඕන. සිහි කරන අවස්ථා තියෙනවා නම් ඒව හැකිතාක් අවම කරන්න ඕන. මේ ලෝභයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ හිත මුදවා ගන්නට. ඊළඟට පින්නතුනි ද්වේෂය දුරු කිරීමෙහි ඊළඟ ක්‍රමයක් විදියට විතක්ක සංඛාන සූත්‍රයේ තවදුරටත් දක්වනවා අභිනිග්ගන්නන කියන ලක්ෂණය. තමන්ගේ හිතට කෙලෙසක් ඇති වෙච්ච අවස්ථාවේදී තමන්ගේ දත් ටික දිවට කද කරගෙන හරි අපි මේ අකුසල විතරක හිතින් දුර වෙනකන් උත්සාහයෙන් වැඩ කරන්න ඕන. පස්වෙනි උපක්‍රමයේ විදිහට සඳහන් කරන්නේ විතක්ක මූල සංඨාන කියන කාරණේ. හිතට අකුසලයක් ආපු අවස්ථාවේදී ඒකේ මුල් තැනටම යන්න. රාගයක් ඇති වුණා නම්, ලෝභයක් ඇති වුණා නම්, කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණා නම්, තමන් කලබලෙන් ඉන්නව නම්, වේගෙන් ගමන් කරමින් ඉන්නව නම්, හෙමින් ගමන් කරන්න. ඇවිදින්මින් ඉන්නව නම් වාඩි වෙන්න. හිට ගන්න. හිටගෙන ඉන්නව නම් වාඩි වෙන්න. වාඩි වෙලා ඉන්නව නම් තවත් තමන් තැම්පත් වෙන්න. තැම්පත් වෙලා තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිත මේ වෙලාවේ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. ඒ අතර තමන්ට පුළුවන් ඕනම් මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාදී භාවනාවක් පාවිච්චි කරන්න. ආනාපානසති භාවනාවෙන් හිත තැම්පත් වෙනකොට, කෙලෙස් සංසිඳනකොට අන්න ඒ සංසම් වෙච්ච හිතෙන් අපට මේ අකුසල මූලයන් දුරු කරන්න පුළුවන්. මේකත් පේනතුනේ තමන්ගේ හිතේ අපිරිසිදු වෙච්ච අවස්ථාවේ ස්වභාවයේ මුලටම ගිහිල්ලා ක්‍රියා කරන ආකාරය ගැන ධර්මයේ සඳහන් කරන්නේ. මෙන්න මේ විදිහට එකාතකින් ලෝභය අඩු කරනකොට අනිත් පැත්තෙන් ද්වේෂය අඩු වෙනකොට මෙන්න මේ ගමන් මාර්ගයේ තවත් උපක්‍රම විදිහට මෛත්‍රී භාවනාව සඳහන් කරනවා. අපි නිරතුරුව මෛත්‍රී භාවනාව වඩනවා නම් එකාතකින් ද්වේෂය විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් දැඩි ලෝභයත් අඩු වෙනවා. ඊර්ෂ්‍යාවත් අඩු වෙනවා. මාන්නයත් අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? අපි නිතරම අනිත් කෙනෙක් පිළිබඳව මෛත්‍රී සාගත වෙනවා නම් මෛත්‍රිය අපි ඉහළටම දියුණු කරනවා නම් මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල විදියට පින්නතුනි මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවං පිසබ්බ භූතේසෝ මාන සම්භාවයේ අපරිමාණං කියලා දේශනා කළා. එකම දරුවෙක් ඇති අම්ම කෙනෙක් ඒ දරුවාට යම්කිසි විදියක ආදරයක්, සෙනෙහසක්, කරුණාවක්, අනුකම්පාවක් දක්වනවා නම් අන්න ඒ වගේ මේ මුළු ලෝකයේ වෙන සත්‍යයන් පිළිබඳව මෛත්‍රී සාගතව කාලය ගත කරනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතනතුනි මේ මෛත්‍රිය අපට මැනවින් වඩන්න පුළුවන් නම් අපේ හිතේ ලෝභයත් අඩු වෙනවා, රාගයත් අඩු වෙනවා, ද්වේෂයත් අඩු වෙනවා, මාන්නේ, ඊර්ෂ්‍යාව කියන මේ අකුසල රැසකින් අපට නිදහස් වෙන්න පුළුවන්. අපිත් එක්ක එකට ළඟම ඉන්න අය, සමීපතම අය අපේම දරුවන් කියලා අපි දකිනවා නම් අපි පින්නතුනේ මොහොතද ලෝභ කරන්නේ? අපි කාටද ඊර්ෂ්‍යා කරන්නේ? අපි කාටද රාග ඇති කරගන්නේ? අපි කවුරු එක්කද අමනාප වෙන්නේ? මෙවැනි මානසිකත්වයක් පින්නතුනේ ඇයි අපට ඇති කරගන්න බැරිද? අපට පුළුවන් පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ හිතේ තියෙන මානසික පීඩා වලින් අපව නිදහස් කරන්නයි පින්නතුනේ. මේ සඳහා මේ දහම් මඟ අපි අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. අපට දුක් විඳින නෙවෙයි බුදුරජාණන් වහන්සේලා පෙරම් පුරල මේ ලෝකේ පහළ වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අප්‍රමාණ පරිත්‍යාගයන් ලෝකේ වෙනුවෙන් කරන්නේ අප වෙනුවෙන්. අපව දුකෙන් නිදහස් කරන්න. එවැනි පරිත්‍යාගයක් කළා අනාවරණය කළා තියෙන මේ දහමක් සීවස් ගානක් මහා සංඝරත්නයේ ජීවිත පරිත්‍යාගයෙන් සුරක්ෂිත කළා. අපට දායාද කළ තිබෙද්දී අපි හිතේ රාගය, දැඩි ලෝභය, ද්වේෂය,
ඊර්ෂ්‍යාවක් මාන්නයක් ඇති කරගෙන ඉන්නව නම් පින්වතුනි ඒක කොයිතරම් අවාසනාවක්ද? ඒක අපි අර උත්තමයන්ට කරන කොයිතරම් අකෘතඥතාවයක්ද? කොයිතරම් අනුවණකමක්ද? ඒ නිසා පින්වතුනි හැකියතාක් දුරට මේ ධර්ම මාර්ගය අපි තේරුම් ගන්නට ඕන. ඊළඟ උපක්‍රමය තමයි පින්වතුනි පංචශීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතය, සොරකම, කාමවර්ධ හැසිරීම, බොරු කීම, මත් වතුර හා මද්ද්‍රව්‍ය භාවිතය මෙන්න මේ කරුණු වලින් වෙන් වෙන්න පුළුවන් නම් පින්වතුනි සාමකාමී මනසක්, සංසිඳියාවෙන් යුක්ත නිවසක්, සාමයෙන් පිරි ලෝකයක් අපට නිර්මාණය කරගන්න පුළුවන්. ලෝකයට බිය වෛරය නැති කරන්න නම්, ලෝකෙන් බිය වෛරය තුරන් කරන්න නම්, ලෝකයට අභේදානය දෙන්න, මෛත්‍රී දියදාර ඉහින්නට කැමති නම් බුදුරජාණන් වහන්සේ පංච බය වේර සූත්‍රවලදී අපට දේශනා කරන්නේ පංචශීලය ආරක්ෂා කරන්න කියලා. පින්වතුනි බලන ලෝකයේ අය මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් ලෝකේ කොයිතරම් ලස්සන තැනක් වේද? අද ලෝකයේ තියෙන යුද කොලාහල, මද්ද්‍රව්‍ය භාවිතය, ලෝකේ රටවල් අල්ල ගැනීමට දරන උත්සාහය, ඒ වගේම කෘෂි රසායන භාවිතය, අවි ආයුධ වෙළඳාම, මස් මාංශ වෙළඳාම, වහල් වෙළඳාම මේ කොයිතරම් දේවල් ටිකක් ලෝකෙන් තුරන් වේද? පංචශීලය ආරක්ෂා කරනවා නම්. ඔවුනොන් කෙරෙහි කොයිතරම් මෛත්‍රී සහගතව, ප්‍රියශීලීව, ප්‍රිය ඇසකින් බලනට අපට හැකියාව ලැබෙනවද? පින්වතුනි අපට මේ ආකාරයට ක්‍රියා කරන්නට පුළුවන්කම තියෙනවා නම් එතකොට අප මේ සඳහන් කළේ අපේ හිතේ තියෙන ලෝභය සහ ද්වේෂය අඩු කරගන්න ක්‍රම. නැවතත් අපි කෙටියෙන් ඒ කරුණ මතක් කරලා දෙන්නම්. දානය දීම, අනුග්‍රහක බුද්ධියෙන් හෝ පූජා බුද්ධිය යමක් අත්හැරීම, ඊළඟට අබේදානය ආදී කරුණු දීම, ධර්ම දාන පැවැත්වීම, අසුභ භාවනා වැඩිම, ඊළඟට මෛත්‍රිය වැඩිම, පංචශීලය ආරක්ෂා කිරීම මෙන්න මේ කරුණ වලින් පින්නතුනි අපට ලෝභ දේශ මොහ එක අතකින් තදංග විදියට අනිත් අතින් විස්කම්බනක් විදියට අපට යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහිදී පළවෙනි පියවර විදියට අපි පංචශීලය රකිනකොට අපේ කය වචන දෙක සංවර වෙලා අපි සීලෙන් කිසියම් පමණකට අපේ සංවර සීලීත්වයක් ඇති කරගන්නවා අපේ ජීවිතේ. එතනින් නොනෙමෙති අපි තව දුරටත් මේ දාන ආදී පින්දහම් කරමින් දිනු වෙනකොට අපිට පංචායතන මුල් වෙලා, ඇස කන ආදී ඉන්ද්‍රිය මුල් වෙලා, එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පටිඝ අරමුණු නැත්නම් අපි කියන්නේ පංචායතන පිළිබඳව තියෙන යැපීම ටිකෙන් ටික අඩු වෙනවා. අපි මේ පින්කම් කරද්දී ඇත්තටම පංචායතන මත යැපිලා අපි ඉන්නේ. නමුත් ඒ පංචායතන වලට අපි යම්කිසි විදියක අනුකූලතාවයක් දක්වනවා. අපට මේ කුසල් නිසා යම්කිසි විදියක සමාජයේ සාර්ථකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්. සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්. විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් පින්වතුනි මේ පංචායතන වලට අපි නැඹුරු වෙලා ඉන්න තුරු, ඇස කන ආදී පංචායතන මත යැපිලා තුරු අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ කාම ලෝකේ. අපි ඕන වෙලාවක සතර අපායට යන්න පුළුවන්. අපි නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. දිව්‍ය ලෝක හරි ඉපදෙන්න පුළුවන්. මේකයි කාම ලෝකයේ ලක්ෂණය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන පහට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පහ මත යැපිලා ඉන්නකොට අපි ඇස් දෙක පියාගෙන හිටියත් අපි බාහිර ලෝකයක් තියෙනවා කියන ආකල්පෙන් ඉන්නේ. ඒකෙන් තේරුම් ගන්න අපි ඉන්නේ කාම ලෝක මට්ටමේ කියලා. හැබැයි අපි පින්කම් කරනකොට
අපි කළා වූ දාන ආදී පින්දාම් සිහිපත් කරලා අපට කිසියම් විදිහේ මානසික සුවයක් ලබන්න පුළුවන්. මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් වෙනතින අපි කායික දුක් වලින් දැරිසේ පීඩාවට ලක් වෙනවා. අපි දාන ආදී පින්දාම් කළ තිබුණත් ලෙඩ දුකක් හැදෙනකොට, ඒ වගේම මහලු වෙනකොට, මරණාසන්න වෙනකොට, ළඟම ඥාති මිය යනකොට අපි දැරිසේ දුකටපත් වෙනවා මේ කාම ලෝකයේ තුල ඉන්නකම්. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මේ කාම ලෝකයේ තුල ඉඳගෙන දාන සීල කුසල් දහම් කරමින් හිත ශක්තිමත් කරගෙන සුගතිය ස්ථාවර කරගන්න ගමන් අපි තවත් ඉදිරි පියවරකට යන්නට ඕන පින්නතුනි. ඒ මොකද්ද? ඒ තමයි මේ පංච ආයතන වලින් හිත මුදවාගෙන මන ආයතනයේ පැත්තට නැත්තම් රූපාවචර පැත්තට නැත්තම් කසිනාදී රූපාවචර අරමුණක හිත සමාධිමත් කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒක කොහොමද කරන්නේ? ඒ කරන්නේ මෛත්‍රී භාවනාව, අට්ටික සංඥාව, ධාතු මනසිකාරය මේ ආදී භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන අපට ටිකින් ටික හිත දිනු කරගන්න පුළුවන් නම් විශේෂයෙන් කසින භාවනාව භාවිත කළා ආනාපාන සති භාවනාවෙන් සතර බ්‍රහ්ම විහරණ වලින් අර්පණා මට්ටමට ධාන මට්ටමට අපේ හිත උසවා තබන්න පුළුවන් වුණොත් එදාට අපි පින්නතුනි මෙන්න මේ පංචායතන මට්ටමින් යැපෙන ස්වභාවය මිදෙනවා. ඒ කියන්නේ අපේ මනස මේ කාමාවචර මට්ටමින් මිදලා සතර අපායේ මනස් ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝක මට්ටමිනුත් හිත මුදවාගෙන බ්‍රහ්ම ලෝක මට්ටමට බ්‍රහ්මයන් හිතන විදියට අපි හිතන්නට අපේ මනස හුරු කරගන්නවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව ආදී ධානාංග වලින් සඳහන් වෙන ආකාරයට ටිකෙන් ටික අපේ ධාන වලින් ඉදිරියට යනවා. හිත සමාධිමත් කිරීමෙන් ඉදිරියට යනවා. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා යම් කෙනෙක් මේ අර්පණා මට්ටමට ධාන මට්ටමට ප්‍රථම ධාන ආදී ධාන මට්ටමට හිත ඔසවා තබන්නට දක්ෂ වුණොත් ඒ පුද්ගලයාගේ හිත කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් මිදෙනවා. කාමච්ඡන්දේ කාම සම්පatti තියෙන ආසාව, ව්‍යාපාදයේ, අමනාපය, ඊළඟ තීන මිද්දය, සිත සහ කය පිළිබඳව තියෙන හැකිලුණු ස්වභාවය, උද්ධච්චය, හිතේ විසිරෙන බව, කුක්කුච්චය, කලාව අකුසල් නොකරාව කුසල පිළිබඳව තියෙන හිතේ පසුතැවිල්ල, ඊළඟට විචිකිච්ඡාව සැකය. මෙන්න මේ නීවරණයන්ගෙන් හිත මිදෙනකොට පින්නතුනි අපි මේ මුළු කාම ලෝකෙම විඳින සුවයට වඩා ඉහළ වූ ආධ්‍යාත්මික මානසික සුවයක් විඳින අය බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ මට්ටමට අපි ජීවිතය සකසා ගන්නට ඕන. අපිට මේ ලැබිලා තියෙන ඊටාම දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය, වටිනා ක්ෂණ සම්පත්තිය, අපේ ජීවිතයේ ස්වර්ණමය යුගය, අපේ සසර ගමනේ ස්වර්ණමය යුගයක් ගත කරන අවස්ථාවක් මේක. මේක පින්නතුනි මේක ස්වර්ණ ජයන්තියක් විදිහටම අපි සමරන්නට ඕන. මේක පින්නතුනි මේ ස්වර්ණමය යුගයේ දියමන්ත යුගයක් බවට අපි පත් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි සැබෑ ලෙසම අපි බුද්ධෝත්පාද කාලයෙන් දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් ලැබපු අධ්‍යාපනයෙන් ප්‍රතිරූපදේශ වාසයෙන් අපි ප්‍රයෝජන ගන්න අය බවට පත් වෙන්නේ. පින්තුණිය සඳහා හිත ටිකෙන් ටික නමුත් සමාධි අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාතු මනසිකාරය, ඒ වගේම පඨවි ආදී කසින ආනාපාන සතිය මෙන්න මේ වගේ සමත භාවනාවක හිත ටිකෙන් ටික තැම්පත් කරගන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඇත්තටම අපි අපට ආදරේ නම් අපි පින්නතුනි කෙලිසොමෙන් හිත මුදවා ගන්නට ඕන. නීවරණයන්ගෙන් හිත ගලවා ගන්නට ඕන. ඒක අපිට විතරක් නෙවෙයි. අපි ඇසුරු කරන අනිත් හැම දිනාටමත් අපි කරන ලොකුම පරෝපකාරීකුත් බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ භාවනා කරන එක ආත්මార్థකාමී කියලා. පින්නතුනි ආත්මార్థකාමීම වරදක් නෙවෙයි බුද්ධාමයේ හැටියට. සැබෑ ලෙසම ආත්මార్థකාමී කෙනා තමන්ගේ හිතේ ලෝභ දේශ මොහ වලින් හිත මුදවා ගන්නවා.
එහෙම ආත්මාර්ථකාමී වෙනවා නම් කෙනෙක් එපමණට ඒ කෙනා පින්නතුනේ පරදකාමීත් වෙනවා. යම් කිසි කෙනෙක්ගේ හිතේ ලෝභය, ද්වේෂය, මොහය නැත්නම් ඒ කෙනාගෙන් කිසිදු විටක සමාජයට අයහපතක් වෙන්නේ නැහැ. ලෝක සාමයට ඔහුගෙන් හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනේ ටිකෙන් ටික නමුත් හිත පුරුදු කරන්න මේ සමත භාවනාවකට. මුලදී ටිකක් අමාරුයි. හිත විසිරලා යනවා. ආම වශයෙන් සක්මන් කරමින් ඇවිදිමින් හරි එක කුසල අරමුණක හිත බොහෝ වේලාවක් තබා ගන්නට උත්සාහ කරන්න. එහෙම හිත තබා ගන්නකොට පින්නතුන් ටිකෙන් ටික තමන්ට මේ සාධර්මයේ සාන්දෘෂ්ටික බව තමන්ට දැනෙනවා. සතුට ලැබෙනවා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම තමා මේ රකින්න දහමේ ආනිසංස තමන්ට පේන ගන්නවා. මේ සමාධිමත් බවට පින්නතුනි හැකිතාක් සීලෙන් උපකාරවත් බව ලබා ගන්න. අල්පේච්ඡ කතා, සන්තුටි කතා ආදී වශයෙන් දස දැහැමි කතා වලින් මේ සඳහා උපකාරවත් බව ලබා ගන්න. ඉන්ද්‍රිය සංවරයෙන් මේට උපකාරවත් බව ලබා ගන්න. ආහාරයේ ටිකෙන් ටික අඩු කර ගැනීම, නිින්ද පාලනය කිරීම, විස්සම පුද්ගලයන්ගේ ඇසුරෙන් ටිකෙන් ටික දුරු වීම, මෙන්න මේ වගේ කරුණු වලින් අපේ සමතයට උපකාරවත් බව ලබන්නට ඕන. ඒ සමාධිය සඳහා සීලෙන් අනුග්‍රහ කරගන්නට ඕන, සතියෙන් අනුග්‍රහ කරගන්නට ඕන. ඒ වගේම ධර්ම සාකච්ඡාවෙන්, කල්යාණ මිත්‍රාශ්‍රයෙන්, මත්ඤ්‍යතතාවෙන්, ජාගරියානුයෝගයේ නිදිවැරීම, මෙන්න මේ වගේ කරුණු වලින් අපේ සමතය සමාධිමත් බව සඳහා, චිත්ත ඒකාග්‍රතාවය සඳහා උපකාරවත් බව ලබන්නට ඕන. පින්නතුනි යම් කිසි කෙනෙකුට මේ මට්ටමට හිත දිනු කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් හිත විස්කම්බනක් විදියට බොහෝ කාලයකට හිත දුරු කරගන්නට. මේක පින්නතුනි අපිට ලැබෙන ලොකුම භාග්‍යයක්. මේ මානසික සුවය ලැබෙනකොට අපිට ලැබෙලා තියෙන සියලුම භෞතික දේවල් වලට විතරක් නෙවෙයි අපිට කියලා කීර්තියක් ලෝකෙන් ලැබිලා තියෙනවා. අන්නේ කීර්තිය ඇතුළු මේ ලෝකේ තමා ලබාගත්තු සියලුම සම්පත් වලට වඩා Tamanට මේ ධාන සෝය ඉහළ සෝයක් බවට පත් වෙනවා. අද අපි ඊටාම ලාමක දේවල් පිටපස්ස යන්නේ පිටුතුණි. ඊටාම සුළු දෙයක් දීලා අද අපට දීලා අපිව යම් කිසි කෙනෙකුට නම ගන්න පුළුවන්. අපි ගැන ඊටාම පොඩි වචනයකින් ප්‍රශංසාවක් කළා අපිව ඒ අය වෙත නැඹුරු කරගන්න පුළුවන්. අපේ රූපය ලස්සනයි කියලා, අපේ ඇඳුම ලස්සනයි කියලා, අපේ වයස අඩුවෙන් කියලා, අපේ කොණ්ඩේ හුඟක් ලස්සනයි කියලා, කටහඬ ලස්සනයි කියලා කීර්තියට අපි පත් කර ගමම පිනුතුනේ අපි මේ පුද්ගලයාට ඇතැම් විට වසී වෙනවා. අපි මේ පුද්ගලයා මත යැපෙනවා. ඇතැම් විට අපි භෞතික සම්පත් වලට කැමති නැහැ. බඩු භාණ්ඩ වලට එච්චර ආසයි නැහැ. නමුත් අපි කීර්තියට හුඟක් ආසයි. සමහරයන් දන් දෙන්නේ කීර්තියට. ඉහළ මට්ටමේ ඇසුරු කරන්නේ, සමාජයට විහාරස්ථාන ඇසුරු කරන්නේ, ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ළඟින් ආශ්‍රය කරන්නේ ඇතැම් විට ධර්මයට සමීප වෙනට වඩා තමන්ගේ කීර්තියට. පින්වතුනි මේවා වංචක ධර්ම විදිහට අපේ හිතේ යටිසිතේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි අපට ආදරය නම් අපේ හිත අපි රැක ගන්නට ඕන. හිත අකුසල දහම් වල ගැටෙන අවස්ථා, අකුසල දහම් වල නිමග්න වෙන අවස්ථා අපි මනමින් තේරුම් ගන්නට ඕන පින්වතුනි. මෙන්න මේ සඳහා අපට ධර්මඥානය අවශ්‍ය වෙනවා. සිල්වත් බව අවශ්‍ය වෙනවා. චිත්ත සමතය අවශ්‍ය වෙනවා. අප මේ සඳහන් කළේ පින්වතුනි ඒකාන්තයෙන් කාම ලෝකයේ තුල ඉඳගෙන රාග ආදී අකුසල දහම් වලින් හිත මුදවා ගන්න ක්‍රමය. අනිත් පැත්තෙන් කාම ලෝකයෙන් ඉක්මලා රූපාවචර ලෝකයේ තුල ඉඳගෙන අපි කොහොමද හිත දිනු කරගන්නේ? රාග ද්වේෂ අඩු කරගන්නේ කොහොමද? ඊළඟට පින්නොත් කෙනෙක් අවශ්‍ය නම් මේ රූපාවචර ලෝකයක් ඉක්මවලා මේ රූපයේ නිසරු බව තේරුම් අරගෙන සම්පූර්ණම රූපය ප්‍රහීන කරන අරූපාවචර මට්ටමට හතරවෙනි ධානයෙන් පස්සේ ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියන මෙන්න මේ අරූප ධාන හතර මට්ටමටත් ඕනනම් අපිට හිත දිනු කරගන්න පුළුවන්. නමුත් මෙවැනි බුද්ධෝත්පාද කාලයක
අපි ඊට වඩා උත්සාහ කරන්න පින්නතුනේ අපේ හිත ධානය මට්ටමට දිනුනත් එක්කම ජීවිත යථාර්ථය අවිද්‍යාව දුරු කිරීම සඳහා කටයුතු කිරීමටයි. මෙන්න මෙතෙන්දී පින්නතුනේ අපි අවිද්‍යාවේ ස්වභාවය අපි මනමින් තේරුම් ගන්නට ඕන. දැන් අපි මෙතෙක් සඳහන් කළේ ලෝභයේ දේශයේ දෙක තේරුම් අරගෙන ඒ ලෝභ දේශ දෙක දුරු කර ගැනීම. ලෝභයෙන් වන්නේ අපි සුභ අරමුණක අයෝනිසෝ මනසිකාර්ය තුල ජීවත් වීම. ද්වේෂය දිවන්නේ පටිඝ අරමුණක් ඔස්සේ අයෝනිසෝ මනසිකාර්ය යෙදවීම. මෝහයේදී සිදුවන්නේ අරමුණේ මුලා වෙන ස්වභාවය. අපට උනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ පින්නතුනි මෝහයේදී. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්නතුනි ඊටාම වැදගත් කාරණයක් තමයි මේ මෝහය, අවිද්‍යාව, මිච්ඡා දිට්ඨිය කියන කාරණේ තේරුම් ගැනීම. මෝහය, අවිද්‍යාව, මිච්ඡා දිට්ඨිය ආදී නොයෙක් නම් වලින් හඳුන්වන මේ නොදැනීම, යථාර්ථය නොදැනීම තේරුම් ගැනීම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන අන්තරීක්ෂ කියලා ඇතම් ග්‍රහලෝක. මේ විශ්වයේ සමහර ග්‍රහලෝක තියෙනවා. ඒ ග්‍රහලෝක වලට ආලෝකය නැහැ. සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ඊට ඉදිරියෙන් සූර්යාගේ පැත්තේ තියෙන ග්‍රහලෝක වලට මුවා වෙලා මේ ග්‍රහලෝක බොහෝ කාලයක් අන්ධකාරයේ තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා මෙවැනි ග්‍රහලෝක වල සත්‍යයන් ජීවත් වෙනවා කියලා. සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ කිසියම් ග්‍රහලෝකයක ආලෝකය නොතිබ්බොත් ඒ ග්‍රහලෝකයේ ශාක ගස්වල නැහැ. එතකොට ඒකට වතුර නැහැ. වතුර නැත්තම් ජීවීන් නැහැ කියලා කියන්නේ. ඒ විද්‍යාඥයන්ගේ උපකරණ වලට පේන මට්ටම. නමුත් වෙනතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවැනි ස්ථානවල සත්‍යයන් ඉපදෙනවා කර්මානුරූපව. ඇතැම් විට මේ උපකරණ වලට පේන්නේ නැහැ පින්නතුනි. මේ බුද්ධ ඥානයට විතරක් පේන සමහර දේවල් තියෙනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙවැනි ස්ථානවල සත්‍යයන් ඉපදෙනවා. ඉපදෙන්නේ අන්ධකාරයේ, ජීවත් වෙන්නේ අන්ධකාරයේ, මරණයටපත් වෙන්නේ ඝන අන්ධකාරයේ කියලා. මෙන්න මේ අන්තරීක්ෂ නිරය කියන අන්තරීක්ෂ ග්‍රහලෝක වලටත් වඩා දැඩි අන්ධකාරයේ තියෙන තැනක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. අන්න ඒ ඝන අන්ධකාරය තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය. ඊළඟ සඳහන් කරනවා චතුරාංග සමානාගත අන්ධකාරය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? මාසේ පොයක් දවසක මධ්‍යම රාත්‍රියේහි ඝන වලාකුළු වලින් වර්ෂාවෙන් පිරි අහසක් තියෙන අවස්ථාවක ඝන කැලෑවක තියෙන අන්ධකාරය. මාසේ පොයක් දවසක මධ්‍යම රාත්‍රියේහි වැසි වලාකුළු වලින් බර වෙච්ච ඝන කැලෑවක තියෙන අන්ධකාරය. අංග 4කින් යුක්ත චතුරාංග සමානාගත අන්ධකාරය ගැන ධර්මයේ සඳහන් වෙනවා. අපි කියන්නේ ඊටාම දැඩි කලවර කියලා. පින්නතුනි මෙන්න මේ අන්ධකාරයට වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවා නම් එම අන්ධකාරයේ විදිහට ධර්මයේ සඳහන් කරන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරය. මොකද්ද පින්නතුනි මේ අවිද්‍යාව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පල්ලෙහාම මට්ටමේ අවිද්‍යාව විදිහට අපට ගන්න පුළුවන් කර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. අපේ හිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් වෙන කර්මයන් වලට ලැබෙන විපාක ආනිසංස පිළිබඳව තියෙන අනවබෝධය මේ අවිද්‍යාව එක්තරා මට්ටමක්. නමුත් ඊටත් වඩා අන්ධකාරී විදිහට සලකන්නේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව තියෙන අනවබෝධය. දුක හට ගන්න ආකාරය පිළිබඳව දන්නේ නැතිකම. ඒක තවත් විස්තර කරනවා නම් අපි ඇහැට රූපයක් පේනකොට ඒ ඇහැට පේන රූපයේ කනට ඇහෙන ශබ්දයේ යථා ස්වභාවය නොදන්නාකම. අපි ඇහැට රූපයක් පේනකොට හිතෙන්නේ මේ දැන් මට පේන රූපයයි මේ ඇස් දෙකට ගෝචර වෙන්නේ කියලා. කනට ශබ්දයක් අහනකොට හිතෙන්නේ මේ දැන් නිකුත් වෙන ශබ්දය මට ඇහෙන්නේ කියලා. දිවට රසයක් එනකොට දැන් Tamante හිතෙන්නේ මේ පිඟානේ තියෙන කැම ටිකේ රසය. නැත්තම් දිවේ තියෙන රසයයි Tamante ලැබෙන්නේ කියලා තමයි හිතෙනවා. පින්නතුනි මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්.
ඊළඟට Tamanට උදාහරණයක් හැටියට කියනවා නම් අපි ඉස්සරහා බලාගෙන ඉන්නකොට අපි ඇවිදිනකොට අපි නිතරම ඇවිදින්නේ අඩි 5ක් 10ක් ඉස්සරහා බලාගෙන. අපිට හිතෙන්නේ අපි ඉන්නේ ඉස්සරහා බලන තැන කියලා. නමුත් පින්නතින අපි එන්නේ ඊට අඩි ගාණක් පිටුපස්සේ Tamanගේ දෙපා තියෙන තැන තමයි Taman ඉන්නේ. අපි කවදාවත් අපේ දෙපා දිහා බලාගෙන අපි ඇවිදින්නේ නැහැ. අපි බලන්නේ ඉස්සරහා දිහා. අපි නිතරම ඉන්නේ ඒ ගෙවුණු අතීතය තුල ඉන්නේ. අපි වාහනයක් පදවනකොට වාහනේ අඩි 10ක් 20ක් 30ක් 40ක් 50ක් අඩි 100ක් විතර ඉස්සරහා බලාගෙන තමයි තමා වාහනේ පදවන්නේ. අපි කවදාවත් වාහනේ ටයර් දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි පඩිපැලක් නගිනවා නම් ඉදිරිපස පඩිපැල ටික බලාගෙන තමයි පාදයේ තියන්නේ. අපි පාදයේ තියෙන තැනට අපි S2 දාලා බලන්නේ. අපි ටෝච් එකක් ගහගෙන යනවා නම් රාත්‍රී කාලේ ටෝච් එකේ ආලෝකයේ තියෙන දිහා බලන්නේ. ඇතැම්මට ටෝච් එක ඉස්සරහා ගහගෙන යනකොට කකුලට ගලක් වැදෙන්න පුළුවන්. ඇතැම්මට ටෝච් එක පාස් වුණාට පස්සේ ආපු සර්පයෙක් කකුලට දෂ්ට කරන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? අපි මේ ඉන්නේ දැන් හිටගෙන ඉන්නේ අපි මනසෙන් ඉන්න ස්ථානේ නෙවෙයි ඇත්තට. පින්නතුනි මෙන්න මේක තමයි අපේ ජීවනයේ යථාර්ථය. අපි නිතරම ගෙවුණු අතීතය තුල ඉන්නේ. මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. අනිත් දේ තමයි ඇසට රූපයක් පේනකොට අපට හිතෙන්නේ මේ පේන රූපය මේ විදිහටම බාහිර ලෝකෙ තියෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒ පේන රූපය ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඒ විදිහටම අත්දකින්න පුළුවන් කියලාත් අපි හිතනවා. Tamanට රූප ශබ්ද ආදී අරමුණක් පේනවා නම් ඇහෙනවා නම් අපි හිතන්නේ ඒ පේන ඇසෙන අරමුණ හැම දිනාටම එක වගේ අත්විඳින්න පුළුවන් කියලා. මේකත් ඇත්තක් නෙවෙයි පින්නතුනි. මෙන්න මේ වගේ පින්නතුනි විවිධාකාරයෙන් අවිද්‍යාවේ ස්වභාවය අපට විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ අවිද්‍යාව ස්වභාවයෙන් මිදලා නියම ලෙසම විද්‍යාව පහළ වෙන විදිහට අපි බලන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේ විද්‍යාව ලබන්න මේ ප්‍රඥාව ලබන්නට ආසන්නතම හේතු වන කරුණු 4ක් ධර්මයේ දේශනා කරනවා. ඒ මොනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා ටික. නිවැරදි දහමක් දේශනා කරන කල්යාණ මිත්‍රයෙක් මොහොනට මොහොන සමීපව නැති වුණත් අන්තර්ජාලය හරහා හෝ කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රයයක් අපට නිරතුරුවම තියෙනවන පින්නතුනි. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර විතරක් මදි. ඒ කල්යාණ මිත්‍රයන් වෙත අවධානයේ අවනත භාවයේ දක්වමින් හිතවත් තියාගෙන කල්යාණ මිත්‍රයන් අඛණ්ඩව ආශ්‍රය කරලා ඔහුගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ අහන දහම නුවණින් මෙනෙහි කරන්න ඕන. ඊට අනුරූපව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරගන්නට ඕන. අන්න එහිදී පින්නතුනි අපි අවිද්‍යාවෙන් දුර වෙලා විද්‍යාව ලැබෙන විදියට අපි ධර්ම කරුණු අහන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ආරම්භ කළ ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කරනවා චක්කුම් උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී කියලා. උන්වහන්සේට ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, පඤ්ඤාව පහළ වුණා, ආලෝකයේ විද්‍යාව ආදී කරුණ පහළ වුණා කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය උන්වහන්සේ දැනගත්තා කියන කාරණය. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගන්නට ඕන අපි මේ අත්විඳින ලෝකය මොකද්ද කියලා. අපි හැට රූපයක් දකිනකොට පින්නතුනි මුලින්ම අපේ ඇසේ පෙනීමේ ශක්තිය තියෙන්න ඕන. ඒකට කියන්නේ චක්කුම් අපරිවින්නං හෝති කියලා. ඇසේ පෙනීමේ ශක්තිය තියෙනට ඕනේ තිමිල විතරක් බෑ. ඒ ඇහැට ගෝචර වෙන අරමුණක් රූපයක් තියෙනට ඕන වර්ණ රූපයක්. මෙන්න මේ දෙක විතරක් තිමිලත් බෑ. දැන් අපි S2 දැල්වගෙන ඉන්නවා. දැන් මම මේ වෙලාවේ S2 අරගෙන ඉන්නේ. S2ට නොඑක් විදිහේ රූප දර්පණ තල මගේ ඇහැට වදිනවා. නමුත් වැදුනට මේ හැම දෙයක් ගැනම මට චක්කු විඥානය පහළ වෙන්නේ නැහැ. චක්කු විඥානය පහළ වෙන එක දෙයක් ගැන විතරයි. අන්න ඒ තුනම එකතුනොත් තමයි චක්කු සම්පස්සය ඇති වෙන්නේ. මෙන්න මේ චක්කුව නැත්නම් ඇස ප්‍රසාද රූපය ඒකට ලැබෙන රූප අරමුණ ඊළඟට චක්කු විඥානය චක්කු සම්පස්සය මෙන්න මේ කරුණු ටික ඇති වෙලා පින්නතුනේ චක්කු විඥානය පහළ වීම මේ කරුණු ටික
අතීත කර්ම විපාක විදියට අපට හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි විපාක මනෝ ධාතුවත් හට ගන්නවා. විපාක විදියට අර මුලින් ඇති වෙච්ච වර්ණ රූප පිළිබඳව ඡායා මාත්‍රය පිළිබඳව දැනුම සහිත වූ චක්කු විඥාණයෙන් ඔසවල තබන හිතට ඊට පස්සේ විපාක මනෝ ධාතුව සම්බන්ධ වෙනවා. විපාක මනෝ ධාතුවක් නිර්මාණය වෙනවා. ඒකත් අතීත කර්ම විපාකයක්. ඒ මනෝ විපාක මනෝ ධාතුවේ නොනැති විපාක මනෝ විඥාන ධාතුව උත්සනිකව පහළ වෙනවා. මෙන්න මේ ටික ඔක්කොම පින්නතුනි සලකන්නේ අතීත කර්මයන්ට ලැබෙන විපාක. මේ කිසිවක් රාග සහිත නෙවෙයි. නීරාගා, නිද්දෝසෝ, ඒ වගේම නිම්මෝහෝ, නිද්දිට්ඨි, නිම්මානෝ. මේවා කිසිවක් රාග නෙවෙයි, ද්වේෂ නෙවෙයි, මෝහ නෙවෙයි, දිට්ඨි නෙවෙයි, මාන්න නෙවෙයි. මේ සියල්ලක්ම අතීත කර්ම වලට ලැබෙන විපාක. මේ කිසිවක් නව කර්ම නෙවෙයි. මේ සියල්ලම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙච්ච අත්දැකීම තමයි අපි පවස්සර මිදම් බික්කවේ චිත්තං කියලා හිත ප්‍රභාස්වරයි කියන්නේ. මෙන්න මේ අවස්ථාවේ පහළ වෙන චක්කු විඥානය, ඒ වගේම විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව කියන මෙන්න මේ ස්වභාවය තමයි පිරිසිදුයි කියලා කියන්නේ. රාග දේශ මොහ රහිතයි, කාමච්ඡන්දාදී නීවරණ රහිතයි, ව්‍යාපාදයේ තීන මිද්ද උද්ධච්ච ආදී නීවරණ මෙහි නැහැ. ඒ වගේම දුකක් අස්සපක්වත් නැහැ. මේ සියලුම දේවල් සලකන්නේ උපේක්ෂා සාගත ස්වභාවයන් විදියට. පින්නතුනි මෙන්න මේ අත්දැකීම ශනිකව හටගෙන ශනිකව නිරුද්ධ වෙනවා. මේ තුල අපිට ජීවත් වෙන්න බෑ. මේ තුල අපිට ආපසට යන්නත් බෑ. මේක අතීත කර්ම විපාක විදියට හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච මනෝ ධාතුවත් ඒ වගේම විපාක විඥාන ධාතුවත් මේ සියල්ලක්ම අරමුණු කරගෙන නැවත තමන්ගේ හිතේ අවිද්‍යාවේ පමණට සංස්කාරාදී සෙසු පටිච්චසමුපාද ලක්ෂණ ටික පහළ වෙනවා. අපේ හිතේ අවිද්‍යාවේ පමණට අපේ ලෝකේ නිර්මාණය කරගන්නවා. පංච උපාදාන ස්කන්ධය මෙතනින් නිර්මාණය වෙන්නේ. එතකොට පින්නතුනේ සරියුත් මාහිමියන් වහන්සේ උන්වහන්සේගේ සුවිශේෂී දේශනාවක් වන පටිසම්භිදා මග්ගයේ සඳහන් කරන්නේ විඥානචර්යා කියලා අර මුලින් ලැබෙන අත්දැකීම. ඒකටයි පින්නතුනේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේක අභිධර්ම පිටකයේහි යමක ප්‍රකරණයෙහි සත්‍ය යමකෙහි මේක දක්වනවා දුක්ඛ සත්‍ය විස්තර කිරීමේදී. මොකද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ සත්‍ය කියන්නේ කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං ඨපෙත්වා අවශේෂං න දුක්ඛං දුක්ඛ සත්‍යං. කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒ තියෙන කායික දුක් චේතසික දුක් හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒක දුකක් නෙවෙයි. නමුත් ඒක දුක්ඛ සත්‍ය කියලා. පින්නතුනි මෙන්න මෙතන තමයි අපේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද නැද්ද කියන එක තීරණය වෙන. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාද කියලා තමා දැනගන්න ඉංගිය. නැත්තම් ටර්නින් පොයින්ට් එක. දුක්ඛ සත්‍ය තේරුම් ගන්න අවස්ථාව. මුළු ලෝකෙමයි කියන්නේ කායික දුකයි චේතසික දුකයි කියලා. බුදුරජාණන් වහන්සේ එවැනි ලෝකයට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං ඨපෙත්වා අවශේෂං න දුක්ඛං දුක්ඛ සත්‍යං. කායික දුක චේතසික දුකක් හැර අවශේෂ දෙයක් තියෙනවා නම් ඒක දුක නෙවෙයි. හැබැයි ඒක දුක්ඛ සත්‍යය. අන්නේ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා බුදුහාම දේශනා කරේ නෑ. ඒ දුක්ඛ සත්‍ය පින්නතුනි පරිඤ්ඤයයන් පිරිසිදු දැනගන්න තියෙන්නේ. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගත්ත පමණට යා සමුදය සත්‍ය දකිනවා. සමුදය සත්‍ය හෝ බාහිරින් දකින්නේ නෑ. ලෝකයේ අය දුක්ඛ සත්‍ය බාහිරින් දැක්කොත් බාහිරින් දකින කෙනා
බාහිරින් දුව පුතා අම්මා තාත්තා වයසට ගියපු කෙනා තමා අකීකරු දරුවා බාහිර දේ දුක්ඛ සත්‍ය කියලා දැක්කොත් ඔහු දුක්ඛ සමුදය හොයන්න යන්නේ බාහිරින්. නමුත් පින්නතනේ දුක්ඛ සමුදයත් අභ්‍යන්තරයෙන් අපි තේරුම් ගන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. දුකට හේතු වන තෘෂ්ණාව කාමයේ කියන දේ දුක සමුදය කියන එක. දුක සමුදය සත්‍ය කියන එක. පින්නතුනි බාහිර ලස්සන දේවල් නෙවෙයි කාමයන් කියලා කියන්නේ. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ අභ්‍යන්තරයේ තියෙන මේ සංකල්ප රාගයටයි රාගය කියන්නේ. බාහිර ලෝකයේ දෙයට කියන්නේ කාම ගුණ කියලා. ඒ කාමයට හිත කර දේවල් බාහිර තියෙන්නේ. නමුත් ඒවා කාමයන් නෙවෙයි. අපේ අතේ තුවාලයක් තිබ්බොත් තමයි අපි අල්ලන දේ විසක් නම් තුවාලයට විසක් වෙන්නේ. අපේ අත පිරිසිදුයි නම්, අපේ අත නිරෝගී නම් අපි අල්ලන දේෙන් අපට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපට බාහිර දේ කාමයන් බවට පත් වෙන්නේ අපේ හිතේ රාග ද්වේෂය තිබුණොතින්. එතකොට ඒ කාමයේ අභ්‍යන්තරයේ තියෙන්නේ කාමයට ලක්වන දේ බාහිර තියෙන එක කාම ගුණයන් කියලා කියන්නේ. එතකොට සමුදය සත්‍ය බුදුහාඳුර මේ අභ්‍යන්තරයෙන් කියන්නේ. එතකොට පින්නතුනි ඊළඟ ලක්ෂණය තමයි මේ දුක සත්‍යෙම තවත් ස්වභාවයක් විස්තර කරනවා බුදුහාඳුරෝ තවත් අර්ථකථනයක් විදියට. ඒ මොකද්ද? ඒ තමයි කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සමුදයංච දුක්ඛංච දුක්ඛ සත්‍යංච. යම් කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. පින්නතුනි මෙන්න මේක ඊටාම ගැඹුරු අවස්ථාවක්. මේ දෙකේම වෙනස අපි තේරුම් ගන්නට ඕන. මුලින් සඳහන් කරනවා කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙන්නේ නැහැ. නමුත් ඒක දුක්ඛ සත්‍යයි කියලා. ඒ කියන්නේ අර ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව. විඥාන චර්යා කියන අවස්ථාවයි මේ කියන්නේ. ඒක රාග දේශ මොහ රහිතයි. මාන දිට්ඨි නැහැ. කාමච්ඡන්ද ආදී නීවරණ නැහැ. ඒක දුකක් අස්සපක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමක්. ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. ඒ කියන්නේ අර විඥාන චර්යාවෙන් නැත්තම් දුක්ඛ සත්‍ය විදියට ලැබෙන දේ අතීත කර්ම විපාක ස්වභාවය අවිද්‍යාසගත මනසෙන් අරමුණු කරනකොට නව කර්ම විදියට ඇති කරගන්නා වූ උපාදානස්කන්ධ පංචකය. දුක්ඛ සත්‍ය විස්තර කිරීමේදී ධම්මචක්ක සූත්‍රයේදී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දුක්ඛාර සත්‍ය විදිහට විස්තර කරන්නේ මෙන්න මේ කාරණය. ඒක දුකක් වෙනවා, දුක සත්‍යයක් වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඒක අර මුලින් ඇතිවෙච්ච ස්කන්ධ පංචකය තමා දැන් අවිද්‍යාසගතව පංච උපාදානස්කන්ධය බවට නව කර්මයක් විදිහට තමා ප්‍රතිනිර්මාණය කරගත්තා. ඒ නිසා ඒකෙන් දුකකටපත් වෙනවා. අර අතීත දෙයට කිසියම් විදියක සම්බන්ධතාවයක් තියෙන නිසා ඒක අවිද්‍යාවෙන් බලපු නිසා දුක්ඛ සත්‍යයට අපිට යම් කිසි විදියකින් ඒක කියන්න පුළුවන්. මෙන්න මේක පිනතුනේ මේ කරුණු දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. අපි නිතර මේ සඳහා උදාහරණයකුත් කියනවා. හැම කාර් එකක්ම නැත්තම් හැම බස් එකක්ම වාහනයක්. නමුත් හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි. හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අර විඥාන චර්යාවේ තියෙන අතීත කර්ම විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකයේ දුක්ඛ සත්‍ය වුණාට ඒක දුක කියලා කියන්නේ නැහැ. ඇයි ඒ දුක්ඛ සත්‍ය පිරිසින දැනගන්න විතරයි තියෙන්නේ. ඒක අපට ප්‍රහීන කරන්න තියෙන දෙයක් නෙවෙයි. මෙන්න මේක දැනගත්තනම් දැනගත්තු පමණට යා සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන විදිහට
භාග්‍යවතුන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව ශ්‍රද්ධාවටපත් වෙනවා. මෙතනින් තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන එක පටන් ගන්නෙ. මෙතෙක් අපි එක්ක දන් දීලා, සිල්වත් වෙලා, අම්මා තාත්තගෙන් ලැබෙන ආభాසයෙන් ලෝකයේ අනිත්‍යයේ ගුණ කතන අහලා, නැත්නම් සමත භාවනාවක් වඩලා කිසියම් විදියකින් බුදුහාමුදුරු ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක අමෝලිකා ශ්‍රද්ධාව. මේ අමෝලිකා ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් බවට පත් වෙලා මේ සද්ධර්මයේ තුල අඛණ්ඩව පිහිටන, අඛණ්ඩව සද්ධර්මයේ ස්රෝතයට පැමිණෙන මාවත තමයි මෙන්න මේ යථාර්ථයේ වෙත හිත යොමු කිරීම. මේ දුක තේරුම් ගත්තනම්, තේරුම් ගත්තු පමණට ඒක නැත්තම් දුක සමුදයක් තේරුම් ගන්නවා. දුක නිරෝධයක් තේරුම් ගන්නවා. දුක නිරෝධ කිරීමක් තේරුම් ගන්නවා. දුක නිරෝධ කිරීමේ මාවතක් තේරුම් ගන්නවා. භාගතුන් වහන්සේ ගවම්පති සූත්‍රයේ දේශනා කළේ ඒකයි. යමෙක් දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා නම් ඔහු අනිත් සත්‍යනොත් තේරුම් ගන්න වෙනවා. යමෙක් සමුදය සත්‍ය තේරුම් ගත්තත් ඒ වගේ අනිත් සත්‍ය තුන තේරුම් ගන්න වෙනවා. එක සත්‍යයක් තේරුම් ගත්තොත් අනිත් තුනම තේරුම් ගන්නවා. දෙකක් තේරුම් ගත්තොත් අනිත් දෙකක් තේරුම් ගන්නවා. ඒ වගේම සත්‍ය තුනක් තේරුම් ගත්තොත් ඔහු අනිත් සත්‍යයක් තේරුම් ගන්නවා. මේ තුන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයටපත් වෙන පින්නතුනිය. අපිට යම් කිසි වෙලාවක මෙන්න මේ දුක තේරුම් ගන්න පුළුවන් වුණොතින් පින්නතුනි, එදාට අපට බුදුහාමුදුරු ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ දුක අපි තේරුම් අරගෙන අපි සතර සතිපට්ඨානෙහි පිහිටා නොසිටියොත් අපට මොකද්ද වෙන්නේ? මේ යථාර්ථයේ තේරුම් නොගෙන අපි සතර සතිපට්ඨානෙන් බැහැර වෙනවා නම් යම් කිසි වෙලාවක ඒ හැම අවස්ථාවකදීම අපි ඉන්නේ මහා දුක් සමුදායක් විඳින්මින් ඉන්නේ. කොයි වගේ දුකක්ද? හරියට අපට එවැනි අවස්ථාවකදී ඇතිවෙන කාය ආදී ස්පර්ශය, චක්කු ආදී ස්පර්ශයන් හැම ගලවපු පණ පිටින් ඉන්න හරකට ලැබෙන වේදනාව වගේ. හරකෙක් ඉන්නවා. ඒ හරක පණ පිටින්ම හරකගේ හැම අයින් කරනවා. පිට සමයින් කරනවා. අයින් කළ හරකව අතාරිනවා. පින්නතුනේ අපිත් ඇත්තටම විඳින දුකත් මේ වගේ. අපි ලස්සන ඇඳුම් ඇඳලා හොඳ දිගෙන කියාගෙන ලස්සන වාහන වල යනවා. බොහොම විහිළු තාලු කරනවා. මිහිරි ආහාර පාන අනුභව කරනවා. ලස්සන රූප, පින්තූර, වීඩියෝ බලනවා අපි. චිත්‍රපටි බලනවා. හොඳ පොතපත කියවනවා. නොයෙක් විදිහේ රූප නිර්මාණය කරගන්නවා. අදිවචන සම්පස්සීට, පටිඝ සම්පස්සීට වේගෙන් යනවා. පින්නතුනේ මේ විදින ආස්වාදය අර හැමගලෝප අහිංසක සතා විදින ඒ වේදනාවට වඩා වෙනස් දෙයක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය විශ්වාස කරනවා නම් මෙන්න මෙතනින් පටන් පින්නතුනි සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට තථාගතයන් වහන්සේගේ මේ අවබෝධය ගැන ශ්‍රද්ධාව හැටගත්ත නම් ධර්මයේ සඳහන් වෙන ඒ ශ්‍රද්ධාව නිකන් ශ්‍රද්ධාවක් නෙවෙයි. තමන්ගේ සමමස් නහර ඇට මිදුළු විනිවිද ගිහිල්ලා මහත් වූ ජවයක්, වීරියක්, උත්හාන වීරියක් හට ගන්නවා මේ දුකෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕන කියලා. ඒ හැඟීමත් එක්ක ඔහුට මේ සතර සතිපට්ඨානෙන් බැහැර වෙන අවස්ථාව හරියට ධර්මයේ එක්තරා උපමාවක් දක්වනවා. අපි අසීයෙන් ඉන්න අවස්ථාව හරියට අපේ අතට තෙල් පිරිච්ච භාජනයක් දෙනවා. එක්තරා පාත්‍රයක තෙල් දාලා පිරෙන්නම දෙනවා. දීලා නගර සෝබිනියන් රංගනය කරන නටන ඒ රංගනයට වසී වෙච්ච පිරිසක් ඉන්න රංගන ශාලාවක් මැදින් අපිට මේ පාත්‍රයට තෙල් දාලා අරගෙන අපිව අරගෙන යන්න කියනවා. අපට අරගෙන යන්න කියනවා. ඒ ළඟින්ම කෙනෙක් යනවා අපේ අතින් එක තෙල් බිඳුවක් හරි හැලුනොතින් කඩුවක් අතින් අරන් එන්නේ අපේ ගෙල සිඳින්න. පින්නතුනි මෙන්න මේ උපමාවෙන් දක්වන්නේ මොකද්ද? අපි මෙන්න මේ දුක්ඛ සත්‍ය තේරුම් නොගෙන අපි සතිපට්ඨානෙන් සිහියෙන් නුවණින් යම් කිසි වෙලාවක වෙන් වුණා නම් අයින් වුණා නම් අපෙන් අර තෙල් බිඳුවක් වැටුණා වගේ අපිට සිහිය නැති වුණා නම්
ඒ සිහිය නැති වෙන හැම අවස්ථාවකදීම අපි කඩු පහරවල් විඳින්මින් ඉන්නේ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්කිසි තැනැත්තෙක් ඉන්නවා. ඒ තැනැත්තාට දඬුවම් විදියට උදෑසන දැඩි උලකින් හෙන්ඩුවකින් 100 පාරක් උල් අනිනවා. රජතුමා මොහුට දඬුවම් විදියට උල් 100ක් උදේවරු අනින නියම කරන වදකයට. වදකයා ඇවිල්ලා දවල් කියනවා ස්වාමීනි අර සොරා තවමත් ඉන්නවා. දවල්ටත් අන්නේ වගේම උල් 100කින් අනින්න කියලා කියනවා. හවසට ඇවිල්ලා වදකේ කියනවා ස්වාමීනි අර සොරා තාමත් ඉන්නවා. එහෙනම් හවසට උල් 100කින් අනින්න කියලා කියනවා. දවසට උල් 100 ගානේ පින්නතුනි මේ සොරාට අවුරුදු 100ක් උල් අනිනවා. එන්නට පස්සේ යම් කෙනෙක් කියනවා නම් මෙන්න මේ වගේ දැඩි වේදනාවකින් දවසට උල් 100 ගානේ ඇනලා අවුරුදු 100කට පස්සේ මෙන්න මේ දුක සත්‍ය තේරුම් අරගෙන යම් කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්න විශේෂයෙන් ශ්‍රෝතයට නැත්තම් සක්කාය දිට්ඨිය දුරු වෙන මාවතට පිවිසෙන්නට යම් කෙනෙක් අනුශාසනා කරනවා මෙන්න මේ අවුරුදු 100න් පස්සේ කියලා යම් කෙනෙක් ඔබට කිව්වොතින් අර උල් 100 ඇනගෙන හරි අවුරුදු 100ක් ඇනගෙන හරි ඉක්මනට මේකට පොරොන්දු වෙලා කැමැත්ත දක්වන්න කියලා. ඒත් පාඩු නෑ කියලා කියනවා. පින්නතුනි මේ උදාහරණයෙන් බලන්න මේ ධර්මය අවබෝධ කරගැනීමේ තියෙන වටිනාකම, ප්‍රයෝජනය, වැදගත්කම. අපට එච්චර දුක් විඳින අවශ්‍ය නැහැ පින්නතුනි. ඒ දුක් සියල්ලක්ම බුදුහාමුදුර අප වෙනුවෙන් බෝධිසත්ව කාලේ විඳලා තියෙන්නේ. අපට තියෙන්නේ ඒ දුක් විඳලා අවබෝධ කරගත්තු ස්වාමීන් වහන්සේලා සියවස් 26ක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා පුස්කොළ පොත්වල ලියලා වසර 100 ගාණක් අඛණ්ඩව දි รา පත් වෙනකොට ලියලා අද පින්නතුනි නවීන තාක්ෂණයට ඇවිල්ලා ඔබේ අතේ ජංගම දුරකථනයට මේ මුළු ත්‍රිපිටකයේ බුද්ධ වචනයත් අටුවා ටීකා ටිප්පණී ආදී සියලුම බෞද්ධ සම්ප්‍රදායත් තේරවාදී පාලි ත්‍රිපිටකය විතරක් නෙවෙයි මහායාන වජ්‍රයාන ආදී සියලු සම්ප්‍රදාය වලින් සංස්කෘත ඒ වගේම ටිබෙට් චීන ආදී සියලුම භාෂාවලින් තියෙන පරිවර්තන ඇතුළු මේ සියලුම ධර්ම ග්‍රන්ථ ටික අද අපට අපේ ජංගම දුරකථනයෙන් අපි වාහනේ යද්දී අපට බලන්න පුළුවන් මට්ටමට අහන්න පුළුවන් මට්ටමට අද අපි මේ සියල්ලක්ම ධර්ම කරුණු ලබලා තියෙන්නේ. ඉතින් පින්නතුනි ඒ තරම් පහසුකමක් අප ලබලා ඒ ලැබුණේ අපේ පිනටම තමයි. හැබැයි ඒ පින තේරුම් ගන්න අපි දක්ෂ නැත්නම් පින්නතුනි ඊට වඩා අභාග්‍යයක් අපේ නෑ. අන්න ඒ සද්ධර්මයේ තුලින් පින්නතුනි මෙන්න මේ දුක කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේ අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. මේ අවිද්‍යාව දුරු වෙන විදිහට විද්‍යාව උපදවා ගන්නට ඕන. මොකද්ද විද්‍යාව කියලා කියන්නේ? ඇසෙන් රූපයක් දකිනකොටම ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම පිළිබඳව මන ආයතනයෙන් සිතලා අපි මේ වර්තමානයෙන් තමන්ගේ හිතේ අවිද්‍යාව ආදී සංයෝජන මත ගොඩනගාගෙන ලෝකයටයි තමා අඥානචර්යා සහිත අවිද්‍යා සාගත පටිසම්පාද සංඛ්‍යාත චක්‍රය තුලයි තමන් ඉන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. අන්න ඒකෙන් මිදෙන ආකාරයට ඇසට රූපයක් දකිනකොටම බාහිර රූපයට ඇලෙන්න ගැටෙන්න නෙවෙයි පින්නතුනි. බාහිර රූපයේ පාට තේරුම් ගැනීම විතරක් නෙවෙයි. බාහිර රූපයක් අපේ ඉස්සරහින් එහාට මෙහාට සෙලවනකොට මේ බාහිර රූපයක් තියෙනවා කියලා හිතුවත් ඇති පින්නතුනි. ඒත් අපි ඉන්නේ අවිද්‍යාවේ. ඒත් අපි ඉන්නේ අර හැම ගලවපු හරකගේ මානසිකත්වයේ අපි ඉන්නේ. එහෙනම් ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට නාසයේ ගඳ සුවඳක් විඳිනකොටම බාහිරට අත දික් කරන්න, ඇස දික් කරන්න, කන දික් කරන්න, දිව දික් කරන්න නෙවෙයි පිළිතුරේ. අපි අභ්‍යන්තරය දිහා බලන්න ඕන. තමා බාහිර වෙත නැඹුරු වෙලා නම් ඉන්නේ තමන් අවිද්‍යාසාගතව තමා මාර විශේෂෙහි මාර වසඟෙහි මාරයාගේ ඇමට අසු වෙලයි තමන් ඉන්නේ කියන එක තේරුම් ගන්න. එහෙනම් වහාම අභ්‍යන්තරයේ දෙසට එන්න. නිතරම සිහියෙන් නුවණින් ඉන්න.
ඒ සිහිය නුවණ යථාර්ථයක් බවට පත් කර ගැනීමෙහි පාඩම් මාලාව තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ විදියට භාග්‍යවතුන් වහන්සේ අපට පනවන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට තියෙන්නේ. තවත් විදිහකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තියෙන්නේ. හැකිතාක් දුරට මේ දර්ශනය ඇති කරගෙන දෙට්ඨින්ච අනුපගම්ම සීලවා කියපු විදියට ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා ස්කන්ධ පංචකයේ සමුදය දකින්න. සමුදය දකිනකොට නැත කියන අන්තයට යන්නේ. ඇත කියන අන්තයට යන්නේ නාස්තිකවාදයට යන්නේ. ඒ ඇතිවන ස්කන්ධ පංචකයේ නැතිවීම දකින්න එතකොට ඇත කියන සාස්වත අන්තයට යන්නේ නැහැ. මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙච්ච දර්ශනයෙන් කය වචනේ සංවර කරගන්න. ඒක සීලස්කන්ධයක් බවට පත් වෙනවා. අන්නේ සීලය පින්නතුනි තමන්ට කරදරයක් නෙවෙයි. අපට අනාගතයේ වෙන අනතුරු වලින් අපිව බේරවන්න බුදුහාමුදුරුවෝ අපිව මුදවන්න අපට කරුණාවෙන් දේශනා කරපු උපදෙස් මාලාව තමයි සීලය කියලා කියන්නේ. ඒ හැම සිල්පදයක්ම පින්නතුනි බුදුහාමුදුරුවෝ කෙරෙහි තාම ගෞරවයෙන් ආරක්ෂා කරන්න. සිල්පද හොය ආරක්ෂා කරන්න පින්නතුනි. හැම සිල්පදයකින්ම අපට කියන්නේ අපට අනාගතයේ තියෙන අනතුරු වලින් අපිව බේරන්න. අපිට අනාගතයේ තියෙන ලෙඩ රෝග වලින්, මානසික ආතතියෙන්, සමාජ ගැටුමෙන්, පුද්ගලයන් අමනාප වීමෙන්, පුද්ගලයන්ට අපි එපා වීම ආදී වශයෙන් අපට බාහිර ලෝකයෙන් එන්න තියෙන කරදර වලිනුත් අපේම හිතෙන් අපට ඇතිවෙන්නා වූ පසුතැවිල්ල ආදී කුක්කුච්ච ආදී කරුණු වලින් නිදහස් වන්නටත් තමයි මේ සීලයක් බුදුහාමුදුර අපට පැනෙව්වේ. අන්නේ සීලය ඊටාම ගෞරවයෙන් ආරක්ෂා කරමින් අඩුම වශයෙන් පංචශීලයේ තුල හරි ස්ථාවරව පිළිපදන්න උත්සාහ කරන්න. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදී මට සීල ආරක්ෂා කරන්න. ඒක අනිත්‍යයට කිය කරන්න අවශ්‍ය නැහැ. ඒක හැකිතාක් නිහඬව කරන්න. අප රකින්න ගුණයන්ගේ වටිනාකම තියෙනව නිහඬව ආරක්ෂා කර පමණට. පුළුවන් නම් දස සීල ආරක්ෂා කරන්න. ස්වාමින් වහන්සේලා රකින්න සේකියා පද තියෙනවා. සේකියා පද 70 ගණක් තියෙනවා. ඒවත් පොත්පත් වලින් කියවල පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කරන්න, පිළිපදින උත්සාහ කරන්න. මේ සීලය රකින්න පමණට පින්නතුනි, ඒ සීලයම සමාධි සංවර්ධනික සීලයක් බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ අපේ කායික වාචික සංවරයේ සීලය ප්‍රඥාවෙන් මිශ්‍ර වෙච්ච එකක්. එක අතකින් අනිත් අත සෝදනවා වගේ ප්‍රඥාවෙන් සීලයත්, සීලෙන් ප්‍රඥාවත් එකට සේදෙන්නට ඕන, එකට මිශ්‍ර වෙන්නට ඕන. අන්න එවැනි වූ සමාධිය පිනතුනි, හිත සමාධිමත් වෙනකොට අපි නොයෙක් විදිහේ කමඨහන්, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ත්‍යාගානුස්සතිය ආදී අනුස්සති භාවනා, පාඨවිකසින ආදී කසින, උද්දමාතක විනීලක ආදී දස අසුබ, පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතු මනසිකාරය, ආහාරයේ පටික්කුල මනසිකාරය, ඊළඟට මෛත්‍රී භාවනා ආදී බ්‍රහ්ම විහාර, මෙන්න මේ භාවනා පිනතුනි වඩන්න හුරු වෙන්න. මේව තමයි අපට සතුට ලබන්න තියෙන දේවල් පිනතුනි. මේව තමයි අපට විනෝදචාරිකා යන්න තියෙන චාරිකා. පිනතුනි මේව තමයි ප්‍රවිවේකයේ ලබන්න තියෙන අවස්ථාව. මේව තමයි අපට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච තෑගි. මේව තමයි පිනතුනි බුද්ධ ශාසනය නැමැති මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙන රන් රිදී මුතුමැණික් වැනි මහර්ග වස්තු. මේව පිළිපදින්න. හිත සමාධිමත් වෙන්න පින්නතුනි, සමාහිතෝ පික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙන්න මේ තැනත්තා අනිත්‍ය බලනවා. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? අනිත්‍ය කියන්නේ මේ ඇස කන ආදී ආයතන, රූප ශබ්ද ආදී අරමුණු, චක්කු ධාතු ආදී චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු ටික, රූප වේදනා ආදී ස්කන්ධ, නාම රූප ආදී පරිසම්පාද අංග, මේ කරුණ පිනතුනේ හැම දෙයක්ම හැම මොහොතකම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. මේ අනිත්‍යතාවම තමයි පිනතුනේ බුදුහාඳුරෝ විවිධ වචන වලින් විවිධ සූත්‍රවල දේශනා කළේ. හැබැයි අනිත්‍ය කියන වචනේ ගැහුවට නම් බැලුවට නම් හමු වෙන්නේ නැහැ.
තමාට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දැනුමක් තියෙනට ඕන අනිත්‍යතාවය තේරුම් ගන්න. එදා බාහ්‍ය දාරුචීලයට බුදුහාම දේශනා කළේ දිත්තේ දිත්තමත්තන් කියලා මේ අනිත්‍යතාවයමයි. එදා බුදුරජාණන් වහන්සේ කස්සග මහණුන්ට යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. එදා පංචවග්ගීය භික්ෂූන්ට චක්කුන් අනත්තා කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ වේලාම එදා කුරුරට වාසීන්ට දේශනා කළේ සමුදය ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි පිනතුනි. එදා සරියුත් හාමුදුරන්ට අස්සජි හාමුදුරෝ යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. එදා බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩිකාදී සිටුවරුන්ට දේශනා කළේ අස්මින් සතිදන් හෝති අස්මින් අසතිදන් හෝති කියලා ඒත් මේ අනිත්‍යතාවයමයි. අවිද්‍යාපච්චය සංඛාරා කියලා මහා නිදාන සූත්‍රයේ දැක්වෙන විස්තරයේත් ඒ අංග සියල්ලෙම දැක්වෙන්නේ මේ අනිත්‍යතාවයමයි. සබ්බේ සංඛාර අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියලා දේශනා කළෙත් මේ අනිත්‍යතාවයමයි. යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියලා දේශනා කළෙත් මේ අනිත්‍යතාවයමයි පිනතුනි. ඒ නිසා මේ හැම දෙයකම තියෙන යථාර්ථය මොකද්ද? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අවසාන වශයෙන් පිනතුනි අපට බලන්න තියෙන්නේ මොකද්ද? එක වර්තමාන සිතුවිල්ලක් විතරයි. සිතට සිතුවිල්ලක් එනකොටම හිතන්න මේ සිතුවිල්ල ස්කන්ධ පංචකයක එකතුවක්. රූප වේදනා සංඥා සංඛාර ඇතුළු මේ ස්කන්ධ පංචකයක් සහිත ලෝකයක් තමයි මා මේ අත්විඳේ. ඒ සිතුවිල්ල තමයි විඳිනකොට බාහිර රූපයක් ගැන නම් ඔබ හිතනකොට ඒ හිතන රූපය මේ මොහොතේ නෑ. ඒ නිරුද්ධ වෙච්ච රූපය ගැන තමන් මනායතනෙන් හිතුවේ කියලා ඒ නිරුද්ධ වෙච්ච රූපය තමා දකින්න දක්ෂ වුණොතින් එදාට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජිත කියන මදුපිණ්ඩික සූත්‍රයේහි මේ සංසාර චක්‍රයෙන් මිදිලා චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති කියන සංසාර චක්‍රයෙන් මිදුණු වූ දර්ශනය තුලයි ඔබ ඉන්නේ කියලා ඔබ සතුටටපත් වෙන්න. එදාට අපි රැස් කරන්නේ පුඤ්ඤාවි සංඛාරවත් අපුඤ්ඤාවි සංඛාරවත් ආනෙන්ජාවි සංඛාරවත් නෙවෙයි. එදාට අපි කළු කර්මවත් සුදු කර්මවත් කළු සුදු දෙකම මිශ්‍ර කර්මවත්වත් එදාට අපි රැස් කරන්නේ නැහැ පින්නතුනි. එදාට අපි මොන කර්මද රැස් කරන්නේ? එදාට අපි රැස් කරන්නේ අත්ති භික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මක්ඛයය සංවතති. කර්මශ්‍රේ කිරීම සඳහා හේතු වන කලුත් නොවන සුදුත් නොවන පයෝගාවි සංඛාරයි එදාට අපි රැස් කරන්නේ. එදාට පින්නතුනි අපි රූපයේ තුල යැපිලා නැහැ. රූපං ආත්තතෝ සමනුපස්සති රූපය ආත්මයි කියලා දකින්නේ නැහැ. රූපවන්තං වාත්තානං කියපු විදියට රූපය ආත්මයක් තියෙන දෙයක් කියලා අපි හිතන්නේ. අත්තනිවා රූපං ආත්මය තුල රූපය තියෙයි කියලා අපි හිතන්නේ. රූපස්මින් වාත්තානං රූපය තුල ආත්මය බැසගෙන තියෙයි කියලා එදාට අපි අනුවණින් මෙනෙහි කරන්නේ. මෙන්න මේ විදියට පින්නතුනි වේදනා සංඥා සංඛාර ආදී මෙන්න මේ සෙසෝ ස්කන්ධ පිළිබඳවත් අපි නොනින් මෙනෙහි කරනවා. ඒ රූප ආදී කිසිඳු ආයතනයක ස්කන්ධයක හිත නොපිහිටෙන යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන දර්ශනය තුළ අඛණ්ඩව සිටීමට අපි උත්සාහ කරනවා. අන්න එතෙන්දී අපි විඥාන චර්යාවක් විදියට රාග දේශ මොහෙන් තොර වූ උපේක්ෂා සාගතව ලැබුණු අතීත විපාකයේ අපි අඥාන චර්යාවක් කරා නොගිහිල්ලා අපි ඥාන චර්යාවක් තුළට යොමු කරගන්නවා. එදාට විඥාන චර්යාව අඥාන චර්යාවකට නොගිහිල්ලා අපි ඥාන චර්යාව තුළ ඉඳගෙන
අනිච්චානුපස්සී, අනාත්තානුපස්සී, දුක්ඛානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී ආදී වශයෙන් කියපු විදියට විදර්ශනා මානසිකාරයෙන් අපි ඉන්නවා. අපි යම් කිසි විදියක ඇසින් දකින රූපය ගැන විදර්ශනා කරමින් ඉන්නවා නම් ඒ මොහොත තුල පින්නතුනි අපි බාහිර රූපය තුල යපිලා නැහැ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බාහිර ලෝකයේ පිළිබඳව විතරක් නෙවෙයි. බාහිර ලෝකයක් නැහැ කියලා අභ්‍යන්තරයට ඇවිල්ලා විඥානය තුලවත් යැපෙන විඥානවාදීනුත් නිදහස් වෙලා මේ භෞතිකවාදී විඥානවාදී කියන දෙකෙන්ම නිදහස් වෙච්ච එයා ආර්ය දර්ශනින් යුතු පුද්ගලෙක් බවට පත් වෙනවා. එයා විදර්ශනා ඥාණයෙන් යුක්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. එදාට ඔහු නාම රූප දෙකෙන්ම නිදහස් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ වගේම පටිඝං රූප සංඥංච එත්තේසා චිත්තේ ජටං කියපු විදිහට මේ නාමයේ තනමත් නිරුද්ධ වෙන, රූපේ තුලම නිරුද්ධ වෙන, නාම රූප දෙකෙන්ම නිදහස් වෙන, සමුදය දකින, ආස්වාද ආදීනව නිස්සර දකින, අවසානයේහි නිරෝධය දකින පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පුද්ගලයා පින්නතුනි සැපසේ ජීවත් වෙනවා. වෛර කරන ලෝකයේහි වෛර නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ලෝභය පසුපස හමායන ලෝකයේහි ලෝභ නොකරන කෙනෙක් බවට පත් වෙනවා. රාගාදී මානසික රෝග වලින් පෙළෙන ලෝකයේ තුල ඒ මානසික රෝග වලින් සුවපත් වෙච්ච නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම කිසිදු දෙයක් කෙරෙහි ආසාවක් නැතුව ආවස්තර දෙවියන් වගේ, මාර්ගඵලලාභී උතුමන් වගේ, නික්ලේශී සීනාශ්‍රවයන් වහන්සේලා වගේ ජීවත් වෙන ප්‍රඥාවෙන් අභිෂේක ලැබපු උත්තම මනුෂ්‍ය රත්නයක් බවට පත් වෙනවා. ඔහු එදාට බාහිර රූපාදීනුත් මිදලා, අභ්‍යන්තර සිතිනුත් මිදලා, ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් හේතුඵල ධමයෙන් ජීවත් වෙන. එහෙත් අප්‍රමාදීව තවදුරටත් ස්කන්ධ පංචකයේ සමුදය බලමින් මේ උතුම් සදහම් නිවෙන පණිවිඩය ලෝකයට දෙන්නට දිවාරය දෙක්කී කටයුතු කරන දැඩි වීරියවත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු තමා ලබාගත්තා මේ ආධ්‍යාත්මික සුවය මුළු ලෝකයටත් දායාද කරන්නට නිරතුරුව ක්‍රියා කරන පුද්ගලයෙකු බවට පත් වෙනවා. පින්වත්නි, අද අප සාකච්ඡා කළේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේ යන සංයුත්ත නිකායෙහි සගතක වර්ගයේහි වුට්ටේ සූත්‍රයයි අද අප සාකච්ඡා කරේ. උඩට නැගෙන දේවල් වලින් උතුම්ම දේ විද්‍යාවයි. පහළට වැටෙන දේවල් වලින් උතුම්ම දේ අවිද්‍යාවයි. පාගමනින් ඇවිදලා යන පුද්ගලයන් අතුරින් සංඝ රත්නිය උතුම්, කතා කරන අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියන මෙන්න මේ කරුණු හතර අතරිනුත් විශේෂයෙන්ම උඩට නැගෙන දේවල් අතුරින් විද්‍යාව, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණයි අද අප විශේෂයෙන්ම සාකච්ඡා කළේ. ඒ ප්‍රඥාව එක අතකින් අපි සුතමේ ඥාණයෙන් දැනගෙන අනිත් අතින් චින්තාමය ප්‍රඥාවෙන් නිතර මෙනෙහි කරමින් භාවනාමය ප්‍රඥා විදියට සමත විදර්ශනා වලින් ස්ථාවර කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම සිද්ධ කරන පමණට පින්නතුනි අපදාන සෝබිනී පඤ්ඤා කියපු විදියට අපේ චරිතයෙන් ඒ ප්‍රඥාව සෝභමාන වෙනවා. පඤ්ඤා නරාණං රතනං කියපු විදියට මනුෂ්‍යයන්ට උතුම්ම රත්නය බවට ඒ ප්‍රඥාවපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ධර්මයේ සඳහන් කරනවා පඤ්ඤා පාසාද මාරුයිය අශෝකෝ ශෝකිනින් පජං. ප්‍රඥාව නැමැති කන්ද මුදුනට, පර්වතයේ මුදුනට නැගලා ප්‍රඥා නැති අවිද්‍යාවසහිත ලෝකයේ දුක් විඳින සත්‍යයන් ලෙස කරුණාවෙන් බලලා ඒ සත්‍යයනොත් ඒ නිදහස් කරන පුද්ගලයෙක් බවට ඔහු පත් වෙනවා. ඉතින් මේ උතුම් ප්‍රඥාව, සම්මා දිට්ඨිය, විද්‍යාව මේ උඩට නැගෙන දේවල් වලින් උතුම්ම දේ වුණු මේ සම්මා දිට්ඨිය ලබා ගන්නට අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් උපරිම ලෙස සතර සතිපට්ඨානය දෙන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ලැබේවා. රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්ම වල හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත්, ඒ වගේම ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිර්වාණ අවබෝධයත්
සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයම් පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තෙරුවන් සරණයි.